නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. අද දවසේදී අපි නාමයේ සම්බන්ධයෙන් අලුත්ම පැතිකඩකින් සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අත්පත්‍රිකාව ලැබෙන්නට ඇති. මේ අත්පත්‍රිකාව ටිකක් ලොකුයි සහ ඒකේ ගොඩාක් බාහිර කරුණු එකතු කරලා තියෙනවා. ඒක එකතු කරන්න හේතුව තමයි නාමයේ සම්බන්ධයෙන් අපි කරුණු කාරණා ඉගෙන ගන්නකොට නානා පැතිකඩ වලින් ඒක තේරුම් ගත්තොත් නානා තේරුම් ගන්න පැතිකඩ වැඩි වෙන්නට අපිට නාමයේ පිළිබඳ අවබෝධය වැඩි වෙනවා. සහ විශේෂයෙන්ම මේ වගේ පැතිකඩ වලින් නාමය ගැන අපි හිතලා තිබුණොත් අපිට සසරදී නාමය දවසක තේරුම් ගන්නකොට පහසුවෙන්ම තේරුම් ගැනීමටත් වැරදි දෘෂ්ටීන් වලට වැටීම වළක්වාගෙන හරි සම්‍යක් දෘෂ්ටි පිහිටා ගැනීමටත් යම් උපනිශ්‍රයක් අපිට හිමි වෙනවා. ඒ නිසා අපි ප්‍රායෝගිකව නාමයේ තේරුම් ගන්න හැටි. දැන් මොකද ඉස්සර දැන් මේ වෙනකන් අපි තේරුම් ගත්තේ ථේරවාද දර්ශනයේ තියෙන හැටියට තොරතුරු ටික ඉගෙනගෙන නාමයේ මෙහෙම එකක් කියන අදහස අපි ගොඩනගා ගත්තා. ඒ කියන්නේ චිත්තුප්පාදයක් කියන්නේ මොකද්ද? නාම ධර්මයක් කියන්නේ මොකද්ද? ආරම්මණයක් ගන්නවා කියන්නේ මොකද්ද කියලා දේශනාව අනුසාරයෙන් ඉගෙනගෙන ඒ තුලින් අපේ හිත තේරුම් ගන්න උත්සාහවත් වීම තමයි අපි කරේ. දැන් අපි කරන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ප්‍රායෝගිකව ජීවිතයක් අත්දකින්නකොට බලනකොට කොහොමද ඒ හරහා නාමයේ තේරුම් ගන්න කියන ක්‍රමවේදයට එන්නේ. ඒක අපෙන් හැමතිස්සෙම කියනවා අපි මහා භූත වලින් රූප කලාපේ තේරුම් ගත්තා. රූපේ කලහපය හරහා ඇවිල්ලා මහා භූත තේරුම් ගත්තා. ඒ වගේ අපි නාමය තේරුම් අරගෙන ඒ කියන්නේ මූල ධර්ම තේරුම් අරගෙන නාමයේ සහ ඒ තුලින් ජීවිතේ තේරුම් ගන්නවා. ජීවිතය තුලින් තේරුම් අරගෙන අපි නාමයේ කරා පැමිණෙනවා. ඒතකොට ජීවිතය හරහා නාමයේ කරා පැමිණෙනකොට ඒ පැමිණිය හැකි අදහස් නානා අදහස් එක එක්කෙනාට වැටහෙන්නට පුළුවන් ක්‍රමවේද අපි මෙතනදී සාකච්ඡාවට ගන්නවා. ඉතින් ඒ නිසා මේ දවස් කිහිපයක්ම ගත වෙයි. ගොඩාක් බටහිර දර්ශනයේ තියෙන කරුණු කාරණා මම කතා කරයි. ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ නාමය කියන මේ චිත්තචෛසික ධර්ම ටික. ථේරවාදයේ සඳහන් වෙන මේ අරූපී ධර්ම ටික තවත් හොඳට ප්‍රකට කර ගැනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සමහර ඉංග්‍රීසි වචන භාවිතා වෙයි. කෙසේ වෙතත් අපි ඒක තුළින් පුළුවන් උපරිමයෙන් උත්සාහ ගමු නාමය කියන එක ප්‍රායෝගිකව තේරුම් ගැනීම සඳහා. මේක දක්වලා තියෙන නාම ධර්මවල හෙවත් චිත්තුප්පාදවල පැවැත්ම ප්‍රායෝගිකව තේරුම් ගන්නා හැටි කියලා අපි කතා කරලා තියෙනවා. මේ දවසේදී අපි අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ මාතෘකාවේ යටතේ කොහොමද ජීවිතය කියන එක අපි නාම රූප කියන කොටස් දෙකට කඩාගන්නේ කෙසේද කියන එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා mind and body කියලා ඉංග්‍රීසියෙන්. mind and body කියන කොටස් දෙක තේරුම් ගන්න හැටි. ඊළඟට අපි එනවා පුරාණයේ ග්‍රීසියේ තිබිච්ච වාදයක් ඇරිස්ටෝටල්ගේ. ඒක රූපය නාමයමයි. ඒ කියන්නේ අපි ථේරවාදයේ හැටියට ගත්තොත් රූපං අත්තතෝ සමනුපස්සති කියන වාදය ගොඩනැගිච්ච පදනම ඒ අදහස කොහොමද හැදුනේ කියන එක ඔහුගේ ඒ අදහස් තුළින් අපිට යම් ක්‍රමයකට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මම මේක ඉංග්‍රීසියෙන් දාලා ඇරිස්ටෝටලිසම් කියලා. ඒක ඇරිස්ටෝටලිසම් කියුවට ඔහු ගොඩාක් කරුණු ගැන කතා කරපු දාර්ශනිකයෙක්. බටහිර හිටපු බොහොම ඉන්ෆ්ලුවෙන්ෂල්ම දාර්ශනිකයල සමහරව සලකනවා. ඒක නා ඇරිස්ටෝටලිසම්. ටෝටලිසම්. ඊළඟට අපි එනවා වාදයකට බිහේවියරිසම් කියලා. මෙන්න මේ කියන කරුණු ටික තමයි අද අපි සාකච්ඡාවට ගන්නෙ. ඉතින් ඉස්සලාම අපි තේරුම් ගන්නට ඕනේ කොහොමද අපේ ජීවිතය කියලා තේරුම් ගන්නෙ. ජීවිතයක් කියලා ගත්තම ජීවත් වෙන සත්වයා සහ මල සත්වයා අතර පැහැදිලි වෙනසක් අපිට තියෙනවා. අපි ගත්තොත් මෙහෙම මේක ජීවත් වෙන සත්වයා. ඊළඟට ගත්තොත් මියගිය සත්වයා.
මෙන්න මේ කියන දෙදෙනාගේ අපිට පැහැදිලි වෙනස්කම් දෙකක් පේනවා. ඒ වෙනස්කම් දෙක තමයි රූපේ මැරිච්ච ගමම්ම රූපේ තරම් ලොකු වෙනසක් පේන්නේ නැහැ. සමහරලාට නිදාගෙන ඉන්නකොට මැරලා හිටියොත් අපිට ඉච්චර හඳුර ගන්නත් බැරි වෙන්නට පුළුවන්. මැරලාද කියලා. ඒකේ ප්‍රධානම කත්තම් හුස්ම ගැනීම නොගැනීම කියන වෙනස. ඉතින් මේ දෙන්න අතර තියෙන ප්‍රධානතම වෙනසක් තමයි ක්‍රියාකාරකම් කිරීම සහ නොකිරීම. පරිසරයට සංවේදී වීම සහ නොවීම. ඊට පස්සේ අභ්‍යන්තරයේහි කල්පනා කිරීම, සිතීම සහ නොසිතීම. එතකොට ඒ නිසා අපි විශේෂ වශයෙන් කරුණු කිහිපයක් මෙතනදී සාකච්ඡා කරනවා. මේ කෙනා කායිකව වාචසිකව ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. කම් සිදු කරනවා. ඊට පස්සේ ඔහු පරිසරයට සංවේදී. ඒ වගේම අරමුණු ගැනීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ හිතෙන් හිතනවා ඒ කොන්ෂස් එක්ස්පීරියන්ස් එක. නමුත් මියගිය සත්වයා තුළ මේ කිසිදු ක්‍රියාකාරකමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන අපි අර වෙජිටේටිව් ස්ටේට් එකේ ඉන්න ඒ කියන්නේ අර කෝමාවල වගේ ඉන්න වෙජිටේටිව් ස්ටේට්ස් වලට පත් වෙච්ච සමහර මිනිස්සු සහ නින්දේ ගැඹුරු නින්දේ ඉන්න අවස්ථාව ගැන විතරම සලකන්නේ නැහැ. මොකද ඒක ගැන කතා කරන්න ගියොත් වඩා සංකීර්ණ වෙනවා. අපි සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න සත්වයා සහ මියගිය සත්වයා, සාමාන්‍ය ජීවත් වෙලා ඉන්න සත්වයා සහ මියගිය සත්වයා අතර වෙනස තේරුම් ගන්න ක්‍රමය. එතකොට මේ වෙනස තේරුම් ගන්නකොට අපිට දැනෙන සාමාන්‍ය දෙයක් තමයි මේ බාහිරට පෙනෙන රූපය කියන එක. බාහිරට පෙනෙන රූපය කියන එකේ මියගිය පුද්ගලයාගේ ජීවත් වෙන පුද්ගලයා අතර ලොකු වෙනසක් නැහැ. මියගිය අලුත ජීවත් වෙන පුද්ගලයා මියගිය අලුතම ඒ විදිහමයි ස්වරූපය සාමාන්‍යයෙන්. ඒ නිසා රූපේ ලොකු වෙනසක් අපිට දකින්නට බෑ. යම් වෙනසක් තියෙනවා. නමුත් පැහැදිලිව වෙනසක් නැහැ. එහෙමනම් මේ අපි හැමෝම දන්න දෙයක් තමයි සත්වයකට කොටස් දෙකක් තියෙනවා, සිත සහ කය කියලා. ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා mental states කියලා. නැත්තම් විඥානේ නැත්තම් සිත, මනස මේ කවර වචනකින් යොදවා ගත්තොත් මම චිත්තුප්පාදේ කියන වචනේ දැන් යොදන්නේ නැහැ. මොකද මේ ප්‍රායෝගිකව ජීවිතය හරහා සිත තේරුම් ගන්න ක්‍රමය නිසා. ඉතින් මේ මනස කියලා කොටසක් තියෙන බව අපිට පැහැදිලිව. ඒ මනස හේතු කරගෙන තමයි, මනස නිසා හෝ මනස විසින් තමයි අර කියපු කායික වාචික ක්‍රියාකාරකම්, පරිසරයට සංවේදී වීම, අරමුණු ගැනීම කියන මේ සිදුවීම් සියල්ල සිද්ධ වන්නේ මනස මුල් කරගෙන. ඒක රූපයට දාන්නට බැරි හේතුව මොකද්ද? මියගිය අලුතම සත්වයා මේ ක්‍රියාකාරකම් එකක්වත් සිද්ධ නොකිරීමක්. මියගිය අලුතම පුද්ගලයාගේ රූප ශරීරය බොහෝ දුරට ජීවත් වෙලා ඉන්නකොට සමාන වීමත් කියන මේ සාධක හොයලා බලනකොට අපිට තේරෙනවා මේ රූපයට, මේ පේන රූපයට වඩා වෙනස් දෙයක් තමයි මේ මනස විය යුත්තේ. මේ පේන රූපයට වඩා වෙනස් දෙයක් තමයි මනස විය යුත්තේ කියලා අපිට යම් අදහසක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. මේ තමයි අපි සාමාන්‍යයෙන් සත්වයකගේ මනස සහ රූපය කියන දෙක කඩා ගන්න සාමාන්‍ය ක්‍රමය. ඉතින් අපි උපකල්පනය කරනවා, අපි තේරුම් ගන්නවා, අපි සැබවින්ම අනුමාන කරනවා මියගිය සත්වයාට මනසක් නැහැ. මොකද හේතුව කෙනෙක් මිය ගිහිල්ලා ඉන්නකොට කොච්චර අපි කතා කරත්, කොත්කලේ පුරුද්දිලාට ගැහුවත් කිසිදු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතීක ක්‍රියාවක් වගේ මොකක් හරි ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වයක් වෙන පුළුවන්. නමුත් අර ජීවත් වෙලා ඉන්න කෙනා වගේ ප්‍රතිචාර දැක්වීමක්, සංවේදී වීමක් ඔහුට සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ උරග ජාතකයේදී කිව්වේ මේකට කොච්චර උලකින් ඇන්නත් කිසිදු දැනීමක් මේකට සිද්ධ වෙන්නේ. ඒ නිසා මොකටද මම අඬලා ප්‍රයෝජනේ මොකද්ද කියලා උරග ජාතකයේදී කතා කරා. ඉතින් ඒ නිසා අපිට පැහැදිලි මියගිය සත්වයා තුළ යම් වෙනසක් තියෙනවා ජීවත් වෙච්ච පුද්ගලයාට වඩා. ඒකට හේතුව අපි කියනවා මනසේ ඇති නැති බව. මනස ඇත නැත කියන වෙනස තමයි මේකට හේතුව. මේක ඉංග්‍රීසියෙන් අපි කියනවා mental states කියලා. මේක තමයි ප්‍රධානම හේතුව. ඉතින් මේක සම්බන්ධයෙන් নানা අදහස් දෙකක් ලෝකේ ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒක වාද දෙකක් ලෙස නැත්නම් දෘෂ්ටිවාද දෙකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. තේරවාදයේ හැටි ටිකක් සම්මා දිට්ඨිය වෙනවා, අනික මිත්‍යා දෘෂ්ටි වෙනකොට. ඉතින් ලෝකේ පොදුවේ ගත්තම දෘෂ්ටීන් දෙකක්. දෘෂ්ටීන් කියන එකෙන් මම අර මිත්‍යා දෘෂ්ටිය කියන අදහස නෙමෙයි, දර්ශන දෙකක් ලෝකේ පවතිනවා. එයින් එකකට තමයි තේරවාදයත් වැටෙන්නේ. ඒතර මොකක්ද මේ ප්‍රධාන දෘෂ්ටි දෙක, අදහස් දෙක? භෞතිකවාදය සහ ද්විත්වවාදය. ඒක අපි කියනවා ෆිසිකලිසම්
and dualism. Physicalism කියන එකේ අර්ථය තමයි මේ අපි කියපු මනස. මේ අපි අදහස් කරපු මනස. මනසක් ඇති බව අපි හැමෝටම ප්‍රකටයි. මොකද මියගිය සත්‍යය මියගිය අලුතයි ජීවත් වෙලා ඉන්න කොටයි රූපකයි ලොකු වෙනසක් නැතිනම් නමුත් පැහැදිලිවම ක්‍රියාකාරකම් කිරීම නොකිරීම අරමුණු ගැනීම නොගැනීම සංවේදී වීම නොවීම කියන වෙනස තියෙනවා නම් පැහැදිලිවම මොකක් හරි දෙයක අඩුවක් මෙතන තියෙනවා කියන එක පැහැදිලි. ඒ දේ තමයි මනස. ඉතින් භෞතිකවාදීන් පිරිස අදහස් කරේ මොකද්ද? මේ මනස රූපේම කොටසක් විය යුතුයි. රූපේටම අයත් දෙයක් විය යුතුයි. ඒක අපි තේරවාදයේ දක්වනවා රූපං අත්තතෝ සමනුපස්සති. නැත්තම් රූපවන්තං වා අත්තානං කියන අදහස්. පස්මින් වා අත්තානං කියලාත් ගන්නට පුළුවන්. නමුත් අපිට ගන්න පුළුවන් රූපවන්තං වා අත්තානං නැත්තම් අත්පං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය කොට. මොකද ආත්මය ලෙස සලකන්නේ මේ ක්‍රියා කරන කෙනානේ. ක්‍රියා නොකරන කෙනා එහෙම සලකන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒ නිසා මේ සිත කියන එක මම වැඩි පාලි භාෂාවට තේරවාදී පැත්තට යන්නේ නැහැ. නමුත් මනස කියන එක රූපේම කොටසක් කියන එක තමයි පිරිසකගේ අදහස වුණේ. අර ජීවත් වෙලා ඉන්නකොට සහ මැරිලා තියෙනකොට වෙනස තමයි මනසේ ඇති නැති බව. නිසා පැහැදිලිවම මියගිය පුද්ගලයාට මනස නැහැ. ජීවත් වෙලා ඉන්නකොට මනසක් තියෙනවා. ඒ මනස රූපේම නැත්තම් භෞතිකයේම කොටසක්. රූපේටම අයත් දෙයක් කියන එක තමයි මේ භෞතිකවාදීන්ගේ අදහස වුණේ. එතකොට මනස රූපීමයි. මනස සමානයි රූපය. නැත්තම් රූපේ කොටසක්. නැත්තම් භෞතිකයක්. මේ කවර ක්‍රමයකින් කිව්වත් මේක තමයි භෞතිකවාදී කියලා කියන්නේ. ඒ ක්‍රමයේ හැටියට භෞතිකය හැර වෙන කිසි දෙයක් ලෝකේ නැහැ. භෞතික. දැන් භෞතික විද්‍යාව කියන එක ගත්තම සියල්ල භෞතිකයි කියන එක අදහස් කරලා දෙන්නේ. ඒකේ හැටියට මනසක් කියන එකක් කතා කරන්නේ නැහැ. එතකොට මේක අනුව අපේ හිතන පතනේ සියල්ලටම හේතුව භෞතිකය. ඩුවලිසම් කියලා කියන්නේ ද්විත්වවාදය කියලා කියන්නේ මනස අරූපී දෙයක් කියන එකට. මනස අරූපී. මනස අභෞතික. රූපයෙන් අන්‍ය දෙයක්. කියන එක තමයි මේ ද්විත්වවාදයේ තියෙන මූලිකම සංකල්පය. එතකොට ඔවුන්ගේ හැටියට ද්විත්වවාදීන්ගේ හැටියට ප්‍රධාන වශයෙන් සත්වයේ කොටස් දෙකක් තියෙනවා. භෞතික කය සහ අභෞතික කය. අභෞතික කය. කය කියලා මම අදහස් කරේ අභෞතික කොටස කියන එකයි. ඉතින් මේ දෙක තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ලෝකයේ තියෙන වාදවල් දෙක. ඒකෙදි තව වාදයක් අපිට එනවා එපිෆිනොමිනල් කියලා. ඒක පස්සේ අන්තිමට මම අදහසක් ඉදිරිපත් කරන්නම් ද්විත්වවාදයට සම්බන්ධ වෙන තව වාදයක් තියෙනවා. කෙසේ වෙතත් දැන් මේ දෙක අතර තමයි සාමාන්‍යයෙන් අපි දෝලණය වෙන්නේ. ඕන කෙනෙක් මේකට වැටෙනවා සාමාන්‍යයෙන්. රූපයයි මනසයි සහ තුන්වෙනි එකක් ගැන කතා කරන්න පුළුවන් ආත්මය ලෙස. නමුත් කෙසේ වෙතත් රූපයක් සහ මනසක් කියලා දෙකක් තියෙනවද? නෑ. මනස සියල්ලම රූපයේ කොටසක්ද? රූපයේම කොටස මේ කොටසක්ද කියන එක තමයි ප්‍රධාන වශයෙන් තියෙන වාද දෙක ලෝකේ දර්ශන දෙක. ඉතින් මේකේ හැටියට මේ වාදය සම්බන්ධයෙන් මුලින්ම බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉන්දියාවේ ಭಾರತයේ බොහෝ දෙනා මේ අදහස් දෙකේ ඉඳලා තියෙනවා. දැන් රූපං අත්තතෝ සමනුපස්සිත රූපේම ආත්මය කොට ගන්න පිරිස. ඒතකොට සමහර කෙනෙක් ඉන්නට ඇති මම දන්නේ ඉන්නට ඇති වෙන කිසි දෙයක් නැහැ. රූපේමයි ආත්මය කියලා ගත්ත පිරිස ඉන්නට ඇති. නෝ බටහිර විශේෂයෙන් මෙහෙම පිරිස හිටියා. ඉතින් ඒකේ හිටපු ප්‍රධානම කෙනෙක් තමයි ඇරිස්ටෝටල්. ඒක ග්‍රීක දර්ශනයේ හිටපු කෙනා. ඇරිස්ටෝටල්ගේ වාදය උනේ ඔහු කිව්වා රූප මිනිස්සෙගේ කොට ශරීරයක් කොටස් දෙකකින් යුක්තයි. මිනිස්සෙගේ ජීවිතයක් කොටස් දෙක යුක්තයි. මොකද්ද? matter and form. matter කියලා කියන්නේ ද්‍රව්‍ය. ඒ කියන්නේ අපේ ශරීරයේ හැදිලා තියෙන ද්‍රව්‍ය. ඒ කියන්නේ ද්‍රව්‍ය සමයි. ද්‍රව්‍ය සෑදී ඇති මූල ද්‍රව්‍ය. අමුද්‍රව්‍ය. ඊළඟට දෙවෙනි අදහස තමයි මේ ද්‍රව්‍ය සෑදී ඇති ආකාරය. මූල ද්‍රව්‍ය වලින් ද්‍රව්‍ය සකස් වීමට මූල ද්‍රව්‍ය අවකාශයේ පිහිටි ආකාරය. අමුද්‍රව්‍ය අවකාශයේ පිහිටා ඇති ආකාරය.
මොකටද ද්‍රව්‍යයක් නිර්මාණය වීමට. මෙන්න මේක තමයි ඔහුගේ හැටියට ඔහු කියනවා සත්වයේ ආත්මය වෙන්නේ මෙය කියන එක. මේක තමයි ඇරිස්ටෝටල් කියපු අදහස. ඒ කියන්නේ ඔහුගේ හැටියට රූපයෙන් අන්‍ය වෙච්ච දෙයක් නෙවෙයි. දැන් භෞතික රූප තියෙනවා. භෞතික ගස්කල් ආදී තියෙනවා. නමුත් ඊට වඩා වෙනස් ක්‍රමයකට තමයි මිනිස්යාගේ ශරීරය හැදිලා තියෙන්නේ. මොකද හේතුව ඔවුනුත් පිළිගත්ත දෙයක් තමයි සතර මහා ධාතුව නැත්නම් ගින්න, ජලය, පොළව සහ වායුව කියන ප්‍රධාන මූලද්‍රව්‍ය හතරෙන් තමයි මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒක සජීවී සහ අජීවී දෙකේම තියෙනවා. එතකොට අජීවී වස්තු සහ සජීවී වස්තු අතර වෙනස තමයි සජීවී වස්තු වල ඒක සකස් වෙලා තියෙන ක්‍රමය වෙනස්. ඒ නිසා සත්‍යයන්ට ආත්මයක් පිළිලා තියෙන ඒක ක්‍රමය. ඒ ද්‍රව්‍ය සකස් වෙලා තියෙන ක්‍රමය මත තීරණය වෙච්ච දෙයක්. ඒකත් ලස්සන තර්කයක්. මොකද ඔහුට තේරෙනවා මේ දේවල් අතර ලොකු වෙනසක් නැහැ. තද ගතිය, උෂ්ණ ගතිය, වැగిරෙන ගතිය ආදී මේ හැම භෞතික සජීවී අජීවී දෙකේම තියෙනවා. එතකොට ඒකෙදි සජීවී වස්තුවකට ආත්මයක් තිබෙන්නටත් අජීවී වස්තුවකට නොතිබෙන්නටත් අමුද්‍රව්‍ය වල මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සකස් වෙච්ච ක්‍රමයේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා තර්කය ගෙනාවා. ඉතින් ඒක හරි තාර්කිකයි එක විදිහකට ගත්තම ඔහු හිතපු ක්‍රමය. ඉතින් ඒකෙන් මතක තියාගන්න නානා දර්ශන ගැන සාමාන්‍යයෙන් සම්මා දිට්ඨියට පටහැනි සියලු දර්ශන මිත්‍යා දෘෂ්ටි ලෙස තමයි පොතේ දක්වලා තියෙන්නේ. ඒතර පොත්පත්වල දක්වලා තියෙනවා මිත්‍යා දෘෂ්ටියට හේතු කාරණා. හේතු කාරණා තමයි අඩු තොරතුරු ප්‍රමාණයකින් නිෂ්ඨාවට පැමිණීම එක හේතුවක් කියලා කියනවා. අඩු තොරතුරු ප්‍රමාණයකින් දෘෂ්ටියටපත් වෙන කෙනා සැබවින්ම ලෝකයේ තියෙන යථාර්ථයක් දකිනවා. ඒක හැටියක්. තර්කයට වළංගුයි දෘෂ්ටිය කියන එක. නිකන් හුදු පදනමක් නැති දෙයක් නම් දෘෂ්ටියක් බවට පත්වන්නේ නැහැ. ලෝකය දෙවියන් විසින් නිර්මාණය කළා කියලා කියන්නට තර්කයක් තියෙනවා. කොහොමද මේ දේවල් සිද්ධ වුනේ? දැන් උදාහරණයකට ජිරාෆ්ගේ ශරීරයේ කොහොමද මේ වතුර යන විදිහට බෙල්ල දිගේ එක සකස් වුනේ? කොහොමද ඒ තරම් ඒක ක්‍රමානුකූලව සකස් වෙලා තියෙන්නේ? DNA අණුවක් සකස් වෙච්ච හැටි කොහොමද? ආදී ලෙසට ගත්තම මේක ස්වභාවික ක්‍රියාවලියකට වඩා කෙනෙක් නිර්මාණය කරා කියන්නට තරම් සාධක පෙන්වන්නට පුළුවන් කෙනෙක්ට. ඒ නිසා මතක තියාගන්න හැම දෘෂ්ටියකටම පදනමක් තියෙනවා. නැත්තම් ඒක දෘෂ්ටියක් වෙන්නේ නැහැ. දැන් ඇරිස්ටෝටල්ගේ තර්කණය බලන්න. අපේ රූපයයි බාහිර රූපයයි දෙකම එකම නම්. එකම ධාතුන්ගෙන් නම්. ඇයි අපිට ක්‍රියා කරන්නට හැකියාවක් සහ අනිත් කෙනෙක්ට ක්‍රියා කරන්න අනිත් වස්තුන් වලට ඒ ආත්මීය ගතිය නැත්තේ? වෙනස ඒ රූපවල නෙවෙයි රූපේ සකස් වෙච්ච ක්‍රමයේ කියලා ඔහු හිතුවා. එතකොට ඔහු යම් ක්‍රමයකට තර්කණයක් ගොඩ නැගුවා. ඒක ඒ කාලේ අහපු අය පිළිගන්නට ඇති. මොකද ඒ තර්කණේ ලස්සනයි නේද? කියන්නේදී මේ බලන්න මේ දෙකේ වෙනස. එතකොට කෙනෙක් ඇහුවොත් එහෙම අරූපී දෙයක් නැද්ද කියලා ඔහු ප්‍රකාශ කරන්නට ඇති අඩුම තරමේ ඒකට තොරතුරු නැහැ කියන එක. ඉතින් මේ කෙසේ වෙතත් මේ විදිහට රූපයම ආත්මය ලෙස ගත්ත වාදයක් තමයි ඔහු ඉදිරිපත් කරේ. ඒකෙදී ඔහු ගෙනාවු තර්කයක් තියෙනවා. ඔහු ආත්මය කොටස් පහකට කඩනවා. එකක් තමයි බුද්ධිය. ඊළඟට ආශාවල්. පංචේන්ද්‍රිය තුලින් අරමුණු ගන්නා බව. ගමන් කළ හැකි බව. පෝෂණය නිසා වැඩෙන බව. මෙන්න මෙය කියන පහ ආත්මයක ලක්ෂණ. දැන් විශේෂයෙන් බලන්න මේකේ ආශාවල් වගේව. දැන් ඔහු ගෙනාවු තර්කයක් තමයි බඩගින්න කියන එක ආසාවක්. බඩගින්න ඇති වෙන්නට බෑ කුසක් නොතිබුණා නම්. ආමාශයක් නොතිබුණා නම්. ඒ නිසා මේ ආසාව යනු රූපේම තවත් එක්තරා කොටසක්. එක්තරා විදිහක් කියන එක හොදස් කරා. ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගැනීම. ගඳ සුවඳ විඳීම ගත්තොත් මේක නාසයෙන් තොරව කරන්නට බෑ. ඒ නිසා පැහැදිලිවම ගඳ සුවඳ විඳීම කියන સિદ્ધාන්තයත් රූපේටම ඔහු ආරූඪ කරන්නට යෙදුණා. මේ විදිහට මේ එක එක කොටස් වලට රූපේ සම්බන්ධයි. දැන් ගමනක් යනවා කියන එක රූපෙන් තොරව කරන්නට බෑ. මේ විදිහට බුද්ධියටත් උඩ තර්කයක් තියෙන්නට ඇති. ඉතින් ඒ විදිහට මේ කියන ආත්මයේ කොටස් පහම රූපයට සම්බන්ධ කරලා අපි හිතනවා වගේ ක්‍රමයකට නෙවෙයි වෙන ක්‍රමයකට රූපයට සම්බන්ධ කරලා රූපෙන් තොරව මේවා සිද්ධ නොවෙනවා කියන එක ඔප්පු කරාම ඔහු පෙන්눔 කරන්නට ඇති මේක රූපේම කොටසක් තමයි මේ ආත්මය කියන එක. ඉතින් ඒ නිසා මේක තමයි ඔහුගේ වාදය. මේකට විරුද්ධව මුලින්ම තර්කණය ඉදිරිපත් කරේ බටහිරේ රෙනේ ඩෙකාට්. ඔහු විසින් කියනවා ඔහුගේ අදහස් තමයි දැන් මිනිස්සෙක්ට බඩගින්නක් ඇති වෙනවා. දැන් බඩගින්න අපි උදාහරණයකට අපි ධර්මයක් ඉගෙනගෙන තියෙන නිසා අපිට සමහර විට මේක විහිළුවක් ලෙස හිතෙන්නට පුළුවන් කෙනෙක්ට.
මතක තියාගන්න මේ මිනිස්සු මේක හිතලා තියෙන්නේ කිසි කෙනෙකුගේ උපදේශයකින් තොරව. කිසි කෙනෙකුගේ උපදේශයකින් තොරව. අපි බහුතරයක් දෙනාට මම දකින තරමට මේ උපදේශය ලැබුණ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අඩුම තරමේ මෙවන් වූ සිතවිල්ලකටවත් එන්නට අමාරුයි. මෙවන් වූ නිර්මාණයකටවත් එන්නට අමාරුයි. ඒ නිසා මේ පුද්ගලයෝ ලෝකයේ සම්මත කරනවා ඥානවන්තයෝ දාර්ශනිකයෝ. ඒකට උසස් ලෙස සලකනවා. ඒකට හේතුව ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා තනියම නමුත් යම් කිසි තර්කන ක්‍රමයකින් ලෝකය ගැන හිතන්න. කරුණු දෙකක් එතන තියෙනවා. ඒ හිතන්නට නැඹුරු වීම සුවිශේෂයි. ඒකේ තියෙනවා කාමයන් කෙරෙන් බැහැර වෙලා මේ සත්‍ය ගවේෂණය කරන්නට ඕනේ කියන නැඹුරුවක් වුන් තුර ඇවිල්ලා තියෙනවා. ඒක විශේෂ දෙයක්. ඒ මිනිස්සෙක් තුළ ඇති වෙන. සහ බුද්ධියෙන් තර්කණය කරලා අදහසක් ගොඩනගනවා කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි රේරුකාණේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ දෘෂ්ටි ඇති වෙන්නේ සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම ඥානවන්තයට. ඒක තවත් පොත්වල කියනවා ඥානවන්තයටයි දෘෂ්ටි ඇති වෙන්නේ සාමාන්‍යයෙන්. දෘෂ්ටියක් ගොඩනගන්න බෑ අඥාන කෙනෙක්ට, දුර්වල කෙනෙක්ට. ඉතින් මේ විදිහට මේ කෙනා ඇරිස්ටෝටල් එයා යෝජනා කරන්නේ දැන් කුසක් තිබිච්ච නිසා තමයි කුසගින්න ඇති වෙන්නේ. ඒ නිසා කුසගින්න යනු රූපේම කොටසක්. ඒක රූපේ සකස් වෙච්ච ක්‍රමයෙන් ඇති වෙච්ච දෙයක්. මොකද කුසක් ලෙස සකස් වුණේ නැතිනම් කුසගින්නක් ඇති වෙන්නට හැකියාවක් නැහැ. නමුත් රෙනේ ඩෙකාඩ්ගේ අදහස උනේ මේ කුසගින්න කියන එක වෙන් කරගන්න. කුසගින්න කියන එක වෙන් කරගන්න. ඒක කුසට වඩා වෙනස්. කුස සහ කුසගින්න. කුසගින්න කියන අදහස් කරේ මෙතන කුසගින්න නිසා ඇතිවන කැමැත්ත කියලා ගන්නකො. ආහාර ගැනීමට කැමැත්ත. කුසගින්න කිව්වම සාමාන්‍යයෙන් කෙනෙක්ට කුසේ ඇතිවෙන දාහය තේරුම් ගන්නට පුළුවන්. මම මෙතන අදහස් කරන්නේ කුසගින්න නික මම ඉස්සෙල්ලා අදහස් කරේ කුසගින්න කියලා කෑම ගැනීමේ ආසාව කියන එක. කෑම ගැනීමේ කැමැත්ත. එතන මේ කෑම ගැනීමේ කැමැත්ත ඇති උනේ කුසක් ඒ විදිහට සකස් වෙලා තිබිච්ච නිසා. ඩෙකාඩ්ගේ තර්කණය උනේ කෑම ගැනීමේ ආසාවට විතරක් අවධානය දෙන්න. කුසට නැතුව කුස අවශ්‍යයි ඒකට ඒක බව ඇත්ත. නමුත් කුස සහ කෑම ගැනීමේ ආසාව දෙකක්. මේක හරියට නාම රූප දෙක වෙන් කරගන්න අවස්ථාවක්. නාම රූප දෙක වෙන් කරගන්න. ඒ නිසා ඊටාම ඥානවන්ත approach එකක් මේක. ඩෙකාඩ්ගේ ක්‍රමවේදය. ඕක කියනවා කුස වෙනස්. කුස නිසා ඇතිවෙච්ච ආසාව වෙනස්. මේ දෙක පැහැදිලිවම දෙකක්. ඉතින් මේ ක්‍රමයට හරි බුදුවරයෙක්ගේ දේශනාවකින් තොරව මේ වෙන් කර ගැනීම කෙනෙක් කරනවා නම් ඒක ඊටාම ඥානවන්ත හැකියාවක්. ඉතින් මේකට මුලින්ම පහර වදින්නේ බටහිරදී රේනේ ඩෙකාඩ් විසින් ඇති කරගත්ත මේ ඩුවලිසම් වාදය එනකොටම ඇරිස්ටෝටල්ගේ වාදයට ලොකුවට පහර වදිනවා. පසුව ඔහුගේ යුගයේදී ඒ වාදයේ ගොඩාක් ලෝකේ බටහිර ලෝකේ ප්‍රචලිත වෙනවා. රූපය සහ නාමය නැත්තම් සිත සහ කය කියලා කොටස් දෙකක් සත්වයාට තියෙනවා කියන එකට. ඉතින් මේක තමයි ඇරිස්ටෝටල්ගේ අදහස. ඒ කියන්නේ අපේ ඇතිවෙන මේ හැඟීම්, ආසාවල්, ක්‍රියාකාරකම් සියල්ලම රූපේ සකස් වෙච්ච ක්‍රමේම ප්‍රතිඵලයක් මිසක් වෙනම නාමය කියලා දෙයක් නැහැ කියන එක ඔහුගේ අදහස බවට පත් වුණා. ඒකට හේතුව ඔහු ගෙනාවේ ඒ තර්කය ලස්සනයි. අපේ වස්තු අපේ ශරීරය හැදිලා තියෙන්නේ යම් ක්‍රමයකට යම් සමාන අමුද්‍රව්‍ය වලින් මූලද්‍රව්‍ය වලින් බාහිර වස්තුත් එබඳුම මූලද්‍රව්‍ය වලින් හැදිලා තියෙනවා. එතකොට වෙනස තියෙන්නේ ඒ මූලද්‍රව්‍ය නෙවෙයි මූලද්‍රව්‍ය සකස් වෙච්ච ආකාරය කියන එක ඔහු යෝජනා කරන්නට යෙදුණා. ඊළඟට එනවා ද්විත්වවාදයේ සම්බන්ධයෙන් තියෙන ඊළඟ වාදය තමයි behaviorism. මේක ඊටා රසවත් පැතිකඩක් තියෙනවා. ඊටාම වැදගත්. මේක ථේරවාදයටත් ගොඩාක් සම්බන්ධ කරලා හිතන්නට කරුණු තියෙන ක්‍රමයක්. මේ කරුණු තියෙන වාදයක්. behaviorism කියන එකේ අදහස තමයි මිනිස්සෙගේ mental states නැත්නම් මනස යනු හැසිරීමමයි. මනස යනු behavior එකක්. මනස යනු හැසිරීම. දැන් අපි දකිනවා අපි මුලින්ම මතක ඇති බෙදීමට ආවේ කොහොමද? මුල්ම බෙදීමට ආවේ සත්වයේ ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නට තිබිච්ච මූලිකම සාධකයක් තමයි ක්‍රියාකාරකම්. පරිසරයට සංවේදී වෙලා යා ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. ඒක මලමිනියක නෑ. ඒ නිසා මේ හැසිරීම කියන එක, ගමන් කිරීම, කතා කිරීම, යම් යම් ක්‍රියා සිද්ධ කිරීම, හැඟීම් ප්‍රකට කිරීම, මෙන්න මේ කියන
හැසිරීම් ටික මල සත්වයා සහ ජීවත් වෙන සත්වයා අතර පැහැදිලි වෙනස්කමක් ඇති කරන දෙයක්. ඒ නිසා සත්වයෙකුගේ මනස ඇත්ත නැත යන්න තීරණය වන්නේ ඔහු හැසිරෙනවද නැද්ද කියන සාධකයේ මත කියන එක තමයි behaviorism කියන එකේ අර්ථය. මම නැවත කියනවා. ඒ කියන්නේ මේත් බලන්න ප්‍රායෝගිකව ආපු ක්‍රමයක්. දැන් මෙහෙම හොයාගෙන එනකොට තේරෙනවා ජීවත් වෙනා ඉන්න සත්වයා ක්‍රියා කරනවා හැසිරෙනවා මියගිය සත්වයා හැසිරෙන්නේ නැහැ. එහෙමනම් අපි කිව්වා ඒක මනස සහ රූපය දෙක අතර වෙනස. මනස නැහැ මියගිය සත්වයාට රූපේ තියෙනවා. එහෙනම් උපකල්පනය මොකද්ද? මනස යනු හැසිරීම නම්. හරි. හැසිරීමක් නැහැ ජීවත් වෙච්ච මැරිච්ච සත්වයාට. ජීවත් වෙන සත්වයාට හැසිරීම තියෙනවා. ජීවත් වෙන සත්වයාට මනස තියෙනවා. මියගිය සත්වයාට මනස නැහැ. එහෙමනම් මනස යනු හැසිරීමමයි. එහෙම නැත්නම් හැසිරීමම කොටසක්. හෝ හැසිරීමට හා එකතුව පවතින දෙයක්. මේ behaviorism කියන එකේ තියෙන මූලිකම સિદ્ધාන්තය තමයි කෙනෙක්ට අපිට හිතෙන්නට පුළුවන් මනස නිසා හැසිරීම කියලා. මනස නිසා හැසිරීම යනු මනස යනු හැසිරීමේ හේතුවයි. ඔවුන් ප්‍රතික්ෂේප කරනවා නෑ මනස යනු හැසිරීමේ හේතුව නෙවෙයි මනස යනුම හැසිරීමයි. මේක තමයි මේ ද්විත්වවාදයේ තියෙන අදහස. මනස යනුම හැසිරීමයි. ඔවුන්ගේ ඊළඟ තර්කය තමයි මේ හැසිරීම මනස කියන එක බාහිරට නිරීක්ෂණය කළ හැකි දෙයක්. ඒක බාහිරට නිරීක්ෂණය කරන්නට පුළුවන්. දැන් උදාහරණයට කවුරු හරි ද්වේෂයෙන් ඉන්නවා නම් ඔහු කෑ ගහනවා, රවනවා. සමහරට අඩිය පොලේ ගහනවා. සමහරට බඩු පිටු පොලේ ගහනවා. මෙන්න මේ කියන කායික ක්‍රියාකාරකම් තුලින් අපිට පැහැදිලි වෙනවා මේ පුද්ගලයා ජීවත් වෙන්නේ මේ පුද්ගලයා දැන් මේ වෙලාවේ ද්වේෂයක ඉන්නේ කියලා. ඒ නිසා ඒක සත්වයේ ජීවත් වෙන බවට නැත්නම් සත්වයේගේ මනසේ තත්වයේ තේරුම් ගන්නට තියෙන ප්‍රබල සාධකයක්. ප්‍රබල සාධකයක්. ඒක අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න දෙයක්. අපි කොහොමද වෙන කෙනෙක් තරහින් ඉන්නවා කියලා තේරුම් අපිට හිත පේන්නේ නැහැ. අපි හැසිරීම අනුසාරයෙන් තේරුම් ගන්න. ඒතර ඔවුන්ගේ තර්කය උනේ එහෙම තේරුම් ගන්නවා නම් අයි මොකටද ආපහු තව ගැඹුරෙන් අමුතු දෙයක් ගැන හිතන්නේ? গুপ্ত දෙයක් ගැන හිතන්නේ. හුදු හැසිරීමම සිතලට ගස්සනම් ප්‍රශ්නේ ඉවරයි. මේක තමයි ඔවුන්ගේ තර්කය. ඒතර උදාහරණයක් ගත්තම උදාහරණ පරීක්ෂණ තියෙනවානේ. ඊට පස්සේ කියනවා මේවා වෙනස් කරන්නට පුළුවන් බාහිර මේවා මත. දැන් උදාහරණයක් බල්ලෙක්ට කෑම දෙනවා. කෑම දුන්නම බල්ලට කැම දකින්නට කෙලවුණනවා. ඒක සැටියක්නේ බල්ලට අපිට ඔය කන්ට්‍රෝල් එක අඩුයි. අපිට සාමාන්‍යයෙන් කෙලවරනකොට. එතකොට කෙලබේරෙනවා. ඊට පස්සේ මේ කැම දෙනකොටම ඒ දීම ආසන්නයේම බෙල් එකක් ගහන්න පුරුදු කරනවා. බෙල් එක ගහනකොට දැන් බල්ලා දන්නවා කැම එනවා කියලා. ඊට පස්සේ මොකද උනේ? කැම ගේන එක නතර කරලා බෙල් එක විතරක් ගහන. කැම දකින්නකොට කෙලුණාන්නේ බෙල් එකකුත් ඒක සද්ද කරනවා. ඊට පස්සේ කෑම නැතුව බෙල් එක විතරක් ගහනකොටත් සතාගෙන් කෙලවුණන්නට පටන් ගන්නවා. මොකද ඌ දන්නවා දැන් මේ දැන් කෑම එන්නට යනවා කියලා. ඒතර බාහිර දේවල් වෙනස් කරලා පුළුවන් වෙනවා සත්‍යයේ හැසිරීම වෙනස් කරන්න. මේක ලෝකයට ඉදිරිපත් කරපු දාර්ශනිකයා තමයි ජෝන් බී වොට්සන්. ඔහු ගෙනාපු ලස්සන තර්කයක් තියෙනවා. බලන්න මේ තර්කය. මේ කොච්චර වැදගත්ද මේ දාර්ශනිකව මනස ගැන හිතන්න. ඔහු කියනවා මම කොටු ඇතුළේ ලියලා ඇත්තේ මට හොඳින් වැඩුණු නිරෝගී ලදරුවන් දුසිමක් සහ ඔවුන් ඇතිදැඩි කිරීමට මා විසින් ඉල්ලනු ලබන වටාපිටාවද ලබා දෙන්න. ඔවුන් අතුරින් ඕනෑම අයෙක් අහඹු ලෙස තෝරාගෙන ඔහුව මා කැමති ශාස්ත්‍රයක ප්‍රවීණයෙකු කිරීමට හැකි බවට මම වග කියමි. මේක සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සත්වයෙකුගේ මනස කියන එක. මොකද හැසිරීම පුළුවන් අපිට කන්ට්‍රෝල් කරන්න. යම් යම් දේවල් සිද්ධ කරලා. සමහරවිට දඬුවම් කිරීම හරහා තව behaviorism තව ක්‍රමයක් ඇති වෙනවා දඬුවම් දීලා නොදීලා. එතකොට දඬුවම් දුන්නම ඒ දේවල් කරන්නේ නැති වෙනවා සත්තු. ළමයි පොඩි ළමයි. එතකොට ඒ දඬුවම් දීම තුලින් වැරදි වලින් වළක්ව ගන්නවා. මේවා අපි සාමාන්‍යයෙන් අනුගමනය කරනවා. දැන් අම්මලා තාත්තලා කෝට්ට පෙන්නනවානේ පොඩි අයට. කෝට්ට පෙන්නනකොට දඟ කරන ළමයා ගිහිල්ලා ඉඳ ගන්නවා. මේ කරලා තියෙන්නේ යාගේ යම්
හැසිරීමක් තියෙනවා නම් මේ හැසිරීමට ප්‍රතිවිරුද්ධව අපි යමක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා හැසිරීමයි මනස අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක අපි දන්නවා බුදුදහමේ හැටියට. දැන් මේක කතා කරනකොට බුදුදහමේ කෝණයෙන් බලන්නට එපා. මේ ප්‍රායෝගික කෝණයෙන් බලන්න පුරුදු වෙන්න. එතකොට මනස යනු හැසිරීමමයි කියන එක ඔහුගේ අදහස උනේ. මනස යනු හැසිරීමේම කොටසක්. එහෙම නැතුව මනස කියලා වෙනම අලුත් වෙනම හැසිරීමට හේතු බහුත වෙච්ච අභ්‍යන්තරයේ තියෙන গুপ্ত දෙයක් නැහැ කියන එක තමයි මේ වොට්සන් කියන දාර්ශනිකයා ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඒකට හේතුව ප්‍රධානම හේතුවක් තියෙනවා. මොකද හේතු මලමිනිය හැසිරෙන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න මිනිහා හැසිරෙනවා. මලමිනියේ මනස නැහැ. ජීවත් වෙලා ඉන්න මිනිසාගේ මනස තියෙනවා. එහෙමනම් හැසිරීමයි මනසයි සමාන වීමේ සම්භාවිතාවක් තියෙනවනේ. නේද? මේ දෙක දැන් සාමාන්‍යයෙන් තර්කය ගත්තම ජීවත් වෙලා ඉන්නවා මිය ගියා. ඒතර මනස ඇත මනස නැත. මෙතන හැසිරීම ඇත හැසිරීම නැත. එහෙනම් මේ දෙක සමාන වෙන්න පුළුවන්. මේක තමයි ඔහුගේ තර්කණය. මේක සමාන විය හැකියි. සහ ඒකේ තර්කණයේ තියෙන ඒ කියන්නේ තර්කණය ඔහු ඉදිරිපත් කරනවා නෙවෙයි ඒකේ තියෙන පදනම මේකයි. සහ අපි පැහැදිලිවම පුද්ගලයා මේ අහවල් මානසික මට්ටමේ ඉන්නවා කියන එක හැසිරීම අනුව තේරුම් ගන්නවා. නමුත් තියෙන ගැටලුව තමයි සමහර වෙලාවලට මේකට ප්‍රතිවිරුද්ධ වාදයක් ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවලට අපිට යම් යම් හැඟීම් තියෙනවා. හැඟීම් තිබුණට අපි හැසිරීම හැඟීම් තිබුණට නොහැසිරී ඉන්න අවස්ථා තියෙනවා. ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය දැන් ගහන්නට බනින්නට සිත් වෙනවා. නමුත් ඒ හැසිරීම ප්‍රකට නොකර අපි අභ්‍යන්තරයේ තියාගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඒක ඊටාම් ප්‍රකටයි. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. ඒ නිසා හුදු හැසිරීම මාත්‍රයම මනසයයි ප්‍රකාශ කිරීම සාවද්‍ය බව ඕන කෙනෙක්ට පැහැදිලි. ඒක ඕන කෙනෙක්ට පැහැදිලි. ඊළඟට මොකද උනේ මේ බිහේවියරිසම් කියන වාදයේ තවත් දිගුවක් වෙනවා බලන්න මේක කොච්චර ලස්සනද කියලා. හැඟීම නැත්තම් මනස තියෙනවා හැඟීම් තියෙනවා හැසිරීමට නැඹුරුවක් තියෙනවා. හැසිරීමට නැඹුරුව ඒ කියන්නේ කෙනෙක් ද්වේෂයෙන් ඉන්නවා හැසිරෙන්නේ නැහැ. නමුත් ඔන්න මෙන්න අවස්ථාවක ඔහුට හිතනවා මේක කරන්නට. ඒට බර වෙච්ච බවක් ඡන්දයක් කැමැත්තක් ඔහු තුල තියෙනවා. මේ හැසිරීමේ නැඹුරුව කියන එක මනස විය යුතුයි කියලා මේ බිහේවියරිසම් එක තවත් දියුණුවද. හැසිරීමම මනස කියපු එක නෑ. හැසිරෙන්නම අවශ්‍ය නෑ. හැසිරීම මනස වෙන අවස්ථා තියෙනවා. නමුත් හැසිරීමට නැඹුරුව මනස විය යුතුයි කියලා කවුරු හරි කිව්වා. දැන් බලන්න මිනිස්සෙක් හැසිරෙනකොට තමයි දන්නේ අපි මෙයා ජීවත් වෙනවා කියලා. සමහරවිට හැසිරෙන්නේ නැහැ. නමුත් හැසිරීමේ නැඹුරුව ඔහුට තේරෙනවා. සහ අපිටත් සමහර වෙලාවට දකින්නට පුළුවන්. දැන් මෙයා ටිකක් කේන්තියෙන් ඉන්නේ. දැන් මේ වෙලාවේ කෑ ගහන්නට ඉඩ තියෙනවා. තා පොඩ්ඩක් වචනයක් පිට කරොත් කෑ ගහන්නට පුළුවන්. දැන් රාගයෙන් ඉන්නේ. දැන් නිදිමතේ ඉන්නේ. දැන් තව ටිකකින් අනිවාර්යෙන් බණ අහන්න තු නිදා ගන්න යනවා. මේ විදිහට අපිට මේ නැඹුරුව පේන්නට පටන් ගන්නවා. නැඹුරුව වුණත් අපිට උපලක්ෂණය කරගන්න පුළුවන්. ඒ නිසා මනස යනු හැසිරීම නෙවෙයි හැසිරීමට ඇති නැඹුරුව කියලා කෙනෙක් තර්කයක් ඉදිරිපත් කරන්නට යනවා. ඒ තවත් බිහේවියරිසම් කියන වාදයේ දිගුවක් බවට පත් වුණා. දැන් බලන්න මේකේ ආපු ක්‍රමය අපි නැවතම මතක් කරමු නැවත සිහිපත් කරනවා මේ එන කෝණය සිත තියනවා කියලා නෙමෙයි මේ බලන්නේ. සිත හොයාගෙන එන ක්‍රමයක්. එතකොට මිනිස්සෙක් තමයි හම්බ වෙන්නේ. සිතක් කියලා එකක් දන්නේ නැහැ. මොකක් හරි රූපයෙන් අන්නේ වෙච්ච යම් කිසි දෙයක් තියනවා කියලා පැහැදිලි. මොකද්ද ඒ දේ මනස? ඒ මනස රූපේම කොටසක්ද නැත්නම් වෙනත් දෙයක්ද කියන ගවේෂණය මේ අපි කරන්නේ. ඒකෙදි සමහර කෙනෙක් කිව්වා නෑ රූපේම සකස් වෙච්ච ක්‍රමය නිසායි මේ වෙනස වුනේ. ඇරිස්ටෝටල් කිව්වා. තව කට්ටියක් කිව්වා නෑ රූපයේ තියෙන හැසිරෙන බව පිටට පේන කෙල වැగిරෙනවා වෙන්නට පුළුවන්. කෑ ගහනවා වෙන්නට පුළුවන්. දුවනවා අපන දඟලනවා වේදනාවෙන් දඟලනවා පෙරලෙනවා වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන හැසිරීම් ටිකෙන්ම තමයි අපි කෙනෙක්ගේ මනස තේරුම් ගන්න. ඒ නිසා හැසිරීමම මනස කියලා අදහසක් ගෙනාවා. ඊට පස්සේ කිව්වා නැහැ සමහර අවස්ථාවල හැසිරීමේ නැඹුරුවක් තිබිලා නොහැසිරී ඉන්න අවස්ථා තියෙනවා. ඒ නිසා මනස යනු හැසිරීමේ නැඹුරුවක්. හැසිරෙනවා නම් නැඹුරුවක් තිබිලානේ හැසිරෙන්නේ කොහොමද? ඒතර ඒ නිසා හැසිරීමේ නැඹුරුව ඊට වඩා ප්‍රාථමිකයි. හැසිරීමට නැඹුරුව මනස විය යුතුයි කියලා
කෙනෙක් අදහසක් ගේන්න පටන් ගන්නවා. ඒතර behaviorism කියන එකේ අවසානය ආව ඒකට කියනවා අපි ඉංග්‍රීසියෙන් disposition. disposition එක. ද්වේෂයක් ඒ කියන්නේ උදාහරණයට පරිඋත්ථාන වශයෙන් ඇවිල්ලා දැන්. අපි ධර්ම ක්‍රමයෙන් කියනවා නම් පරිඋත්ථාන වශයෙන් ඇවිල්ලා නමුත් මේක ප්‍රකට වෙන්නේ මේක ඔවුන්ගේ හැටි දැන් මනස කඩාගෙන නෑනේ. මිනිස්සෙක් හොඳට බලන්න අනිත් කෝණයෙන් හිතලා. මිනිස්සෙක් ඉන්නවා එයා හැසිරෙනවා එනක් හැසිරීම තමයි මනස විය යුත්තේ. නැත්නම් හැසිරෙන්න නැඹුරුවක් තියෙනවා රූපකයෙම. රූපකයේ නැඹුරු වෙන්නේ. සමහරවිට කෙල බේරෙන්න පටන් ගන්නවා. එයාගේ හෝමෝන ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ශරීරයේ යම් මේවා උත්තේජනය වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ හැසිරෙන්නට නැඹුරුවක් ඔහු පෙන්වු කර. ක්‍රියාව පටන් අරගෙන නැහැ. හැසිරෙන්න පටන් අරන්නේ නැහැ. ඒ නිසා මේ සියල්ලම රූපේ කොටස්. මේ මොවුන්ගේ අදහස. මොකද්ද මේ හොයාගෙන යන්නේ? මලමිනියේ නැති ජීවත් වෙලා ඉන්න මිනිස්සයාගේ තියෙන මේ සුවිශේෂී දේ මොකක්ද? සත්‍යය ජීවත් වෙනවායයි අපි සලකන මේ සුවිශේෂී දේ මොකක්ද කියන හොයාගෙන ආපු ගවේෂණයේ ප්‍රතිඵල මේ. ගැඹුරින් බැලුවොත්. ඒ නිසා ඔවුන් අදහස් කරා හැසිරීමට නැඹුරුව සිත කියන අදහස. දැන් ඊට පස්සේ මේකට අපි කොහොමද මේ කියන අදහස පිළිබඳව තේරවාදයේ පැත්තෙනුත් යමක් කතා කරන්නට සුදුසුයි. යමක් කතා කරන්න සුදුසුයි. දැන් අපි මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි උදාහරණයකට මේකට විරුද්ධව ගෙන ආපු වාදයේ තියෙන ලක්ෂණය. ඒක අපි ඉස්සෙල්ලා මෙහෙම කතා කරමු. දැන් අපි ද්වේෂය කියලා එකක් ගත්තම අපි කරුණාව කියලා ගමුකෝ. කරුණාව කියලා ධර්මයක් අපි කතා කරනවා. කරුණාව කියලා ධර්මයක් අපි කතා කරනවා. ඊට පස්සේ ඒ කරුණාව නිසා වෙන කෘත්‍යයක් කියලා එකක් තියෙනවා. කරුණාවේ කෘත්‍ය ලෙස දක්වලා තියෙන්නේ පර දුක්ඛ අසහනය. අසහන කියන්නේ ඉවසනවා කියන එක මෙතන. සහනය කියන්නේ ඉවසනවා කියන එක. පර දුක්ඛ අසහන. අන් අයගේ දුක නොඉවසීම. මෙතන කෘත්‍ය. මේ කෘත්‍ය නිසා සිදුවෙන විශාල කෘත්‍ය මොකද්ද? අන් අයට උදව් කිරීම. දුකටපත් වූවන්ට උදව් කිරීම. දුකටපත් වූවන් දුකෙන් මිදවීම. දුකටපත් වූවන් දුකෙන් මිදවීම. මේක කරුණාව ඊට පස්සේ මේ දෙකෙන්ම වැටහෙන ආකාරය කියලා පච්චුපට්ඨානය කියලා කියනවා අපි. කරුණාවේ පච්චුපට්ඨානය තමයි අවිහිංසාපන පච්චුපට්ඨාන. අවිහිංසාපන. ඒ කියන්නේ අන් අයට හිංසා නොකරන බව. ඒ කියන්නේ හිංසා නොකරන බව තමයි මේකේ පච්චුපට්ඨානය වැටහෙන ආකාරය. අපි ගත්තොත් එහෙම මේ තමයි භාවනා කරන යෝගියාට මේක වැටහෙන ආකාරය. වෙන කෙනෙක්ට වැටහෙන්නේ කොහොමද කරුණාවෙන් ඉන්නවා කියලා අන් අයට උදව් කරන කෙනෙක් ලෙස. නැත්නම් දුකටපත් වූවන්ට පිහිටවන්නෙක් ලෙස. මේ තමයි බාහිර පච්චුපට්ඨානය. දැන් බලන්න. අපි සාමාන්‍යයෙන් ධර්මය ඉගෙන ගන්නකොට විදර්ශනා වඩනකොට අපි කියනවා ඔබ ධර්මයක ලක්ෂණය තේරුම් ගත්තත් කෘත්‍ය තේරුම් ගත්තත් පච්චුපට්ඨානය තේරුම් ගත්තත් ධර්මය තේරුම් ගත්තා වේ. මේක ධර්මයේ කෘත්‍ය මේක රසය මේක පච්චුපට්ඨානය කියලා බෙදා ගන්න පුළුවන් නම් හොඳයි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ සෑම එකකින්ම ඔබ ධර්මය තේරුම් ගත්තා වේ. අය අමුතුවෙන් කෘත්‍ය දැකලා ලක්ෂණයම හොය යන්නට ඕනේ නැහැ. එතකොට තේරවාදී ඇතුලේ උනත් බලන්න මේ ධර්මයක තියෙන කෘත්‍ය
මේ විශාල කෘත්‍ය බාහිරට පෙනෙන කෘත්‍ය නේ මම මේ කියන්නේ. අභ්‍යන්තරයේ මේ ඒ වෙලාවේ තියෙන කෘත්‍ය වුණත් මේ කෘත්‍ය ලක්ෂණයට මේ කෘත්‍ය ලක්ෂණ පච්චුපට්ඨාන වගේ ඒවා එකට අරගෙන අපි ප්‍රායෝගිකව කතා කරන්නේ. එකට අරගෙන ප්‍රායෝගිකව කතා කරන්නේ. අපි කියනවා තේරවාද ණය ක්‍රමයේ හැටියට දුකට පත්වවන්ව දුකෙන් මිදවීම. අපි කියමුකෝ උදාහරණයකට මේකට පිහිට වෙනවා කියලා. මොනවා හරි බණ දේශනා කරලා දුකෙන් මුදවනවා, දන් දෙනවා වගේ කිරීමක් ගත්තොත් මෙතන පරමාර්ථ වශයෙන් අපි අහිඳින්නේ මේ ක්‍රියාපදයේ දානකොට පරමාර්ථ වශයෙන් අපි අහිඳින්නේ චේතනාව. ඉතින් කරුණා සංප්‍රයුක්ත චේතනාව. හැබැයි චේතනාව තියෙන්නේ බාහිර ක්‍රියාකාරකමේ නෙවෙයි පුද්ගලයාගේ අභ්‍යන්තරේ. බුද්ධෝ ධම්මං දේශේති කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරයි. දේශේති කියන එකේ පරමාර්ථ ධර්ම තමයි මහා ක්‍රියා ධර්ම දේශනා මහා කරුණාව පදනම් කරගත්ත ධර්ම දේශනා ඥානයෙන් ධර්ම දේශනා කිරීමේ චේතනාව සහිත මහා ක්‍රියාසිතේ චේතනාව. මේ තමයි පරමාර්ථ හිඳින ක්‍රමය. දැන් මේ විදිහට ගත්තම බලන්න අපි පරමාර්ථ ධර්ම ගැන කතා කරාට අපි කෘත්‍ය අනුසාරයෙන් කතා කරලා තියෙනවා. වැටහෙන අනුසාරයෙන්. අයි අපි කෙනෙක්ට දැන් උදාහරණයට වීරය කියලා කියන්නේ විරිය කියන එක නැත්නම් විරිය කියන පදේ හදන්නේ වීරස්ස භාවෝ. විරියන්. වීර කියලා කියන්නේ දෙයක් නොපසුබටව කටයුතු කරන මිනිස්සයා. එයාගේ භව නොපසුබටව කටයුතු කරන එඩිතර මිනිස්යාගේ භව ගැන මේ කියන්නේ. එතකොට ඔහුව තේරුම් ගත්තේ මොකක් අනුසාරයෙන්ද? ක්‍රියාව අනුසාරයෙන්. අපිට ඇත්තටම කෙනෙක්ගේ හිත තේරුම් ගන්නට පුළුවන් ක්‍රියාව අනුසාරයෙන්. ඒ නිසා මේ බිහේවියරිසම් කියන වාදයේ හුදු දුර්වල තැනක තියෙන එකක් නෙවෙයි. මේකේ ගොඩාක් සත්‍යයට කිට්ටු බවක් තියෙනවා. තේරවාදයේ වුණත් බුද්ධ ධර්මයේ වුණත් අපි ගැඹුරුම අවස්ථාවට ගියාම කෘත්‍යයයි ලක්ෂණයයි දෙකෙන් කවරක් දැනගත්තා ධර්මයේ දැනගත්තා වේ කියලා කියනවා. පරමාර්ථ ධර්මයක ඔබ කෘත්‍ය දැනගත්තත් ලක්ෂණය දැනගත්තත් පච්චුපට්ඨානය දැනගත්තත් ධර්මයේ දැනගත්තා වේ. සමහර තැන්වල පදට්ඨානය හරහා ධර්මයේ දැනගත්තා කියලා කතා කරනවා. හේතුව හරහා. ඉතින් කෙසේ වෙතත් මේ බිහේවියරිසම් දැන් බිහේවියරිසම් එකට આવොත් එහෙම මේකේ හැටියට හැසිරීමට නැඹුරුව මේ දෙකම මනස ලෙස හදාගත්තා. දැන් බලන්න කෘත්‍ය ගත්තම කරුණාවෙන් ක්‍රියා කරනවා. ක්‍රියා කළ අන් අය දුකින් මුදවනවා. ඒ දන් අය දුකින් මුදවන්නට තියෙන නැඹුරුව තිබුණේ කොතනද? මේ කරුණාවේ කෘත්‍ය නේද? අන් අයගේ දුක නොවිසුවා. බලන් ඉන්න බෑ. දැන් ඔන්න සතෙක් දුක් විඳිනවා. අපි දකිනකොට අපි ක්‍රියා කරන්න කලින් අපි හොඳට බලාගෙන ඉන්නවා. අපිට පේනවා මේ සතා ඉන්න දුක. අපි බලනවා උදව් කරන්න පුළුවන්ද? ප්‍රයෝජනයක් තියනවාද උදව් කරොත් ඒ සතාට? මට මේ වෙලාවේ කරන්න පුළුවන්ද කියලා බලනකොට ඔන්න අපි තුල යම් නැඹුරුවක් ප්‍රකට වෙනවා. මොකද්ද මේ කරුණාවේ කෘත්‍ය රසය? පර දුක්ඛය අසහන බව. අන් අයගේ දුක ඉවසන්නේ නැහැ. මොහොම මුදව ගන්නට ඕනේ කියන හැඟීම එනවා. මේ තමයි ඩිස්පොසිෂන් කියලා කියන්නේ. ඒකට නැඹුරු වෙච්ච බව. මේ නැඹුරු වෙච්ච බව මිනිස්සු තේරුම් ගන්නවා. ඒක නැඹුරුවක් ලෙස තේරෙනවා මිනිස්සුන්ට. ඒක පරමාර්ථ ධර්මික කෘත්‍යයක්. ඒතර අපිට මේ පරමාර්ථ ධර්ම තමයි මේ ද්වේෂයෙන් ඉන්නවා, ගහන්න සූදානම් වෙනවා, උදව් කරන්න සූදානම් වෙනවා කියලා වැටහෙන්නේ ඒ ධර්මවල කෘත්‍යයන්. හැබැයි බිහේවියරිසම් එකෙන් කිව්වේ මොකද්ද? මේ නැඹුරුව රූපේම කොටසක්. මේ නැඹුරුව රූපේම කොටසක්. ඒක නාමය කියලා වෙන දෙයක් නෙවෙයි කියලා උන් අදහස් කරේ. මේක අපි හිතන්න තියෙන ක්‍රමය තමයි මේක මම ඊළඟ දවසේ දැන් කතාව ඊළඟ දවසේ මාතෘකාවලට ආරම්භයක් ලෙස අරගෙන මේකට කියනවා ක්ලස්ටර් කන්සෙප්ට්ස් කියලා. තේරවාදීත් අපි කතා කරන්නේ ක්ලස්ටර් කන්සෙප්ට්ස්. මතක තියාගන්න. ක්ලස්ටර් කන්සෙප්ට්ස් කියන එක ඉතාම වැදගත්. දොස්තරවරු සාමාන්‍යයෙන් වෛරසයක් ආවම වෛරසයෙන් ලක්ෂණ පෙන්නුම් කරන උණ තියෙනවා, අජීර්ණ එනවා, සමහරට කය වෙවුලනවා. එතන මේ තමයි මේ සම්පූර්ණ එකම ක්ලස්ටර් එකක්. මේක ක්ලස්ටර් එකක්. මේකෙදි උනේ බිහේවියරිසම් වල උනේ මොකද්ද?
දැන් මේ ක්ලස්ටර් concept එකේදී දොස්තර කෙනෙක් උණ යනු වෛරසය කියලා තීරණය කරොත් අපි කියනවා වෛද්‍ය විද්‍යාවේ ප්‍රකාශනය වැරදි. උණ කියන්නේ වෛරසයක පිටට පින්නපු ලක්ෂණයක්. වෛරසයක් තියෙන බව හඳුනා ගන්නට තියෙන ලක්ෂණයක් තමයි උණ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා නේද? උණ කියන්නේ රෝගයක් නෙවෙයි කියලාත් මම කියනවා මම අහලා දෙනවා කියනවා. මම හිතන්නේ මම නිවැරදි. උණ කියන්නේ රෝගයක් නෙවෙයි රෝගයක ලක්ෂණයක්. රෝගේ සාමාන්‍යයෙන් ඒ වෛරසය. දැන් කොරෝනා වෛරසයේදී ලක්ෂණ තියෙනවා. කහිනවා, හුස්ම ගන්නට බෑ, පපුව බර ගතියයි. මේවා ලෙඩ වලට වඩා මේ රෝග ලක්ෂණ කියලා කියන්නේ. රෝගය වෙන්නේ වෛරසය. නමුත් අපි මේකට ක්‍රියාත්මක මේ ඔක්කොම එකට අරගෙන කතා කරන්නේ අපි. අපිට රෝගය විතරක් කතා කරන්න බෑ. ලක්ෂණ අනුසාරයෙන් කතා කරන්න. ඒ නිසා ක්ලස්ටර් concepts කියලා කියන්නේ ඒ එක දෙයක් ගැන කතා කරනකොට ඒකේ හේතු, ඵල, manifestation මේ ඔක්කොම කතා කරනවා. දැන් බලන්න ථේරවාදය කියන එක ගත්තම. ථේරවාදයේදී අපි කතා කරේ මෙන්න ලක්ෂණය, මෙන්න ධර්මයක කෘත්‍ය, මේ තමයි පච්චුපට්ඨානය, මේ තමයි බාහිරට පෙනෙන පච්චුපට්ඨානය, මේ තමයි විශාල වශයෙන් කරන කෘත්‍ය. තවත් අපි කතා කරනවා. මේ තමයි හේතුව. මේ තමයි හේතුවේ හේතුව. ඊට පස්සේ මේක දියුණු කරන්නට කරන්න ඕනේ. මේකෙන් දුරු වෙන දෙය. මේ ක්ලස්ටර් concept එකක්. මේ ක්ලස්ටර් concepts කතා කරපු පොත තමයි නෙත්ති ප්‍රකරණය කියලා කියන්නේ. එක ධර්මයක් අරගෙන නානා පැතිකඩ වලින් ඒක දිහා බලනවා. එක ගාතාවක් අරන් අරිහත්ත්වයේ දක්වා විස්තර කරන්නට පුළුවන්. ඒ ක්ලස්ටර් concepts. හැබැයි මේ ක්ලස්ටර් concept එකක පැහැදිලිවම අපි දැනගන්නට ඕනේ කවරක්ද හේතුව, කවරක්ද ඵලය, කවරක්ද කෘත්‍යය, කවරක්ද පච්චුපට්ඨානේ වැටහෙන ආකාරය, පච්චුපට්ඨාන කියන්නේ වැටහෙන ආකාරය, කවරක්ද බාහිර පච්චුපට්ඨානේ, අභ්‍යන්තර තමන්ට ලැබෙන පච්චුපට්ඨානේ, කවරක්ද ප්‍රහාණය වෙන ධර්මය, ලෝභය නිසා, අලෝභය නිසා, ලෝභය ප්‍රහාණය වල ලෝභය අලෝභය එක නෙවෙයි. ලෝභය මෝහයෙන් නිසා හටගත්ත ලෝභයයි මෝහයයි එක නෙවෙයි. එකම නෙවෙයි. මේ විදිහට ක්ලස්ටර් concepts ඉගෙන ගන්නකොට ඒක පැහැදිලිවම වෙනස තේරුම් ගන්නට ඕනේ. දැන් අර අවසන් කරනවා මම අද දවසට අදාළ මාතෘකාව මේ behaviorism වල තිබිච්ච ප්‍රශ්නය ලෙස හිලරි පට්නම් විස්තර කරන්නේ මේ ක්ලස්ටර් concept එක හරියට ඇනලයිස් කරලා නැහැ. හරියට විශ්ලේෂණය වෙලා නැහැ. ඔහුගේ තර්කය වෙන්නේ අපි ද්වේෂය නිසා කෑ ගහනවා නම්, වේදනාව නිසා පෙරලෙනවා නම්, අපි වැරදි රෞද්‍ර ක්‍රියාකාරකම් සිද්ධ කරනවා නම්, වචන පිට කරනවා නම් මේ සියල්ලම ද්වේෂයේ ප්‍රතිඵල මිසක් ද්වේෂය නෙවෙයි. ඒ නිසා හැසිරීම යනු දැන් කිව්වා මලමිනියට හැසිරීම නැහැ, ජීවත් වෙලා ඉන්න මිනිහට හැසිරීම තියෙනවා. ඒ නිසා මලමිනියට මනස නැහැ, ජීවත් වෙලා ඉන්න මිනිසට මනස තියෙනවා. ඒ නිසා හැසිරීමයි මනසයි සමාන කරන්නේ නැහැ. මනස යනු හැසිරීමේ හේතුවක් විය යුතුයි. behaviorism කියන්නේ නෑ මනස කියලා හැසිරීමේ හේතුවක් නෑ. හැසිරීමමයි මනස. මොකද හැසිරීම හරහායි අපි මනස තේරුම් ගන්න. ඒකට ගොඩාක් සාධක පෙන්눔 කරන්නට පුළුවන්. නමුත් හිලරි පට්නම්ගේ අදහස උනේ ථේරවාදයේ වගේ. හැබැයි ඔහු වෙනස් තැනකට යන්නේ. මතක තියාගන්න. ඒක මම හෙට කතා කරන්නම්. තර්කයේ උනේ හේතුව මනස හේතු වුණා හැසිරීමට මිසක් මනස හැසිරීම නෙවෙයි. මනස හේතු වුණා ක්‍රියා කිරීමේ නැඹුරුවට. ඒක හේතුව නෙවෙයි. ඒක ක්‍රියා කිරීමේ නැඹුරුව මනස නෙවෙයි කියන එක ඔහුගේ තර්කය වුණා. එතකොට මෙන්න මේ කියන මේක තමයි behaviorism වලට ලැබුණු ලොකුම පහර. දැන් අපි ආපු කතාව අපි කොතනද ඉන්නේ? අපි කතා කරා ඉස්සලම ජීවත් වෙලා ඉන්න මිනිස්සයා සහ මල මිනිස්සයා අතර වෙනස. ක්‍රියාකාරකම් ඇත. අරමුණු ගැනීමක් ඇත. ඊට පස්සේ ප්‍රතිචාර දැක්වීමක් ඇත. මේ තුනම මොහොත නෑ මේ මිය ගිය මිනිස්සයාට. මේ මිය ගිය.
මේ ජීවත් වෙන. ඊළඟට මේක තුලින් හැසිරීම මේ හැම දෙයකටම ගොඩක්කට හැසිරීම කියලා කොටසක් තියෙනවා. අරමුණු ගන්නකොටත් යම් හැසිරීමක් දක්වනවා. මේ හැසිරීම සියල්ල මනස හැසිරීම සහ මනස අතර අපිට පැහැදිලිවම පේනවා මෙතන ජීවත් වෙන කෙනාට ඊළඟ තරකය තමයි මෙයාට මනස ඇත මොහුට මනස නැත. ඒතර හැසිරීම සහ මනස කියන දෙක අතර ලොකු සම්බන්ධයක් පේනවා. ඒක පැහැදිලි ඊටාම. ඒ සම්බන්ධය අනුව හැසිරීම සමානයි මනස. එහෙම නැත්නම් හැසිරීමට නැඹුරුව සමානයි මනස කියලා තර්ක ඉදිරිපත් කරා. ඒ හැසිරීම සහ හැසිරීමේ නැඹුරුව රූපයේම කොටසක්. කියන එක ඔවුන්ගේ අදහස වුණා. මේ තමයි behaviorism කියන වාදයට ආපරි. දැන් බලන්න ඔවුන් ප්‍රායෝගිකවම වුන් නතර වෙන්නේ හැසිරීම වුන් පෙදෙනුම් කරත්තා. මනස ඇති නැති බව තේරුම් අරගෙන මනසයි හැසිරීමයි සමාන කරා. ඒකට හේතුව හැසිරීම අනුසාරයෙන් තමයි අපි පැහැදිලිවම බාහිර ඉන්න අය මිනිස්සුගේ මනස තේරුම් ගන්නේ. ඒකට ලොකු තර්කණයක් තිබුණා. ඊට කලින් අපි කතා කරා මේ ක්‍රියාකාරකම් ගැනීම ආදී මුල්ම එක තමයි මේ රූපේ සකස් වෙච්ච ක්‍රමය. රූපේ සකස් වූ ක්‍රමය ඇරිස්ටෝටල් කතා කරපු වාදය. බාහිර වස්තු වල සතර මහා ධාතු තියෙනවා. අභ්‍යන්තර සත්‍ය තුල සතර මහා ධාතු තියෙනවා. නමුත් දෙගොල්ලෝ අතර පැහැදිලි වෙනස්කම් තියෙනට හේතුව ඔවුනොවුන්ගේ රූපේ සකස් වෙච්ච ක්‍රමවේදය කියලා ඔහු රූපේටම ආත්මය සමාන කරන්නට යෙදුණා. දැන් මේ හොයාගෙන ආපු ක්‍රමේදී දැන් බලන්න එක එක ඥානවන්ත සත්වයෝ එක එක අදහස් වලට නතර වෙන හැටි. ඒක අදහස් වලට ඇවිල්ලා නතර වෙච්ච හැටි. ඊළඟ දවසේදී මම මේ behaviorism කියන වාදයේ මේ නැඹුරුව ක්‍රියා කිරීමට ඇති නැඹුරුව කියන එක මේ ක්ලස්ටර් concept එකක් අරගෙන කතා කරලා ඊට වඩා එහා ගියපු දෙයක් තමයි මනස කියන වාදය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි දිගටම මේ විදිහට කතා කරගෙන ගිහිල්ලා අවසානයේදී කොහොමද මනස කියන එක තේරුම් ගන්නේ කියන තැනට දවස් කිහිපයකින් පැමිණෙන්න බලාපොරොත්තු. අද දවසේ කතා කරේ මේකෙන් බලාපොරොත්තු වන්නේ අපි ධර්මයක් නැතුව නමුත් කෙනෙක් ගවේෂණයක් කරනකොට යම් දවසක මතක හිතාගන්න මේක සමහරවිට මේවා නිකන් සුළු දේවල් ලෙස අපිට දැනෙන්න පුළුවන්. හැබැයි දැනෙන්නේ ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහගත්ත නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ නැති කාලෙකදී මොන දෘෂ්ටිවාදවල පැටලෙයිද දන්නේ නැහැ. මතක තියාගන්න. ඒ අන්තිමාත්ම භාවයේ පසේ බුදු වෙන්න හිටපු උත්තමයෙක් අන්තිමාත්ම භාවයේ පසේ බුදුන් ඉන්න ආත්ම භාවයේ උච්ඡේද දෘෂ්ටිවාදී වැද්දෙක් වෙලා හිටපු කතා ප්‍රවෘත්ති තියෙනවා. ඉතින් එහෙනම් අනිත් අය ගැන කවර කතාවද? ඒතර මේ විදිහට ප්‍රායෝගිකව අපි මනස පිළිබඳව තිබිය හැකි නානා වාද දෘෂ්ටීන් අනුවත් හිතලා ඒවත් තේරුම් අරගෙන මනස හරියට තේරුම් ගත්තොත් එදාට ඔබ තුළ ඇතිවෙනවා ලොකු ප්‍රකෘතෝපනිශ්‍රයක්. සසරදී හරි මාර්ගයේ නිවැරදි ලෙස තේරුම් ගන්නට ගුරුවරයෙක් නැති කාලෙක නමුත් වැරදි ධර්මයක් ඇහුණත් හිත තුළ තියෙන උපනිශ්‍ර ශක්තිය හේතු කරගෙන ඒට විරුද්ධව හරියට පැහැදිලිව නමුත් නොසිතුනාට එය නොපිළිගන්න තත්වයකට හිත පත් වෙන තරම් ශක්තියක් ගොඩනගා ගන්නට පුළුවන්. ඒ නිසා මේක තමයි අද අපේ පාඩම් අද ඉඳන් ආරම්භ වෙන පාඩම් මාලාවේ බලාපොරොත්තුව. අද අපි කතා කරේ ඇරිස්ටෝටල්ගේ මුලින්ම අපි කතා කරේ ජීවිතය සම්බන්ධයෙන් සත්‍යයේ කොටස් දෙක මනස සහ සිත සහ රූපය කියන නාමයේ සිත සහ රූපය කියන කොටස් දෙකෙන් අපි ජීවත් වෙන සත්‍යය මලගිය සත්‍යය අතර වෙනස ඊළඟ ඇරිස්ටෝටල්ගේ අනුව ඒ රූපේම සකස් වෙච්ච ආකාරය තමයි ආත්මය වෙන්නේ behaviorism හැටියට රූපේම හැසිරීමම තමයි රූපේ බවට නාමයේ බවට පත් වෙලා තියෙන්නේ නැත්නම් හැසිරීමට තියෙන අබුරුව තමයි නාමයේ බවට පත් වෙලා තියෙන්නේ සහ තේරවාදයේ හැටියට ගත්තමත් අපිට පැහැදිලිවම ඒ ක්ලස්ටර් concept එක අනුව තමයි ධර්ම විස්තර කරලා තියෙන්නේ. නමුත් පැහැදිලිවම තේරවාදීන් ඒවායේ වෙනස්කම පැහැදිලිව සාකච්ඡාවට අරගෙන තියෙනවා. ඉතින් මේ හැම එකකින්ම අපි තියුණු ලෙස නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීමට තමයි උත්සාහවත් ගන්න. ඉතින් සම දේශනාව අවසන් කරනවා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මට ඇත්තටම ප්‍රශ්නකටත් වැඩි පොඩි අදහසක් වාගේ ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔව්. දැන් වහන්සේ දේශනා කරගෙන යනකොට බටහිර දාර්ශනිකයෝ මනස රූපේ පමණ නෙවෙයි මනස ගැන කතා කරන්න පෙළඹුණා කියලා තියෙන උන්ගේ තියෙන දාර්ශනිකත්වය කියලා වහන්සේ ප්‍රකාශ කළා. නමුත් දැනට මේ බටහිර දාර්ශනිකයෝ බුදුන් වහන්සේගේ භාවනා ක්‍රම හැටගෙන නමුත් උන්වහන්සේගේ නම් එතනින් දැක්ක බව නොදන්නා ඔවුන්ගේ දෙයක් හැටියට ප්‍රකාශ කරන බවක් තියෙනවා. ඒකින්ද ඒ කාලෙත් එහෙම වුණාද දන්නේ නැහැ කියන එකක් මට හිතට වැටෙනවා. සාමාන්‍යයෙන් මෙහෙමයි. ඉතින් බුදුදහමේ ඔය භාවනා ක්‍රම තියනවා කියන එක ලෝකෙ පිළිගන්නවා සහ මතක තියාගන්න ඕනේ බුදුදහම විතරක් නෙවෙයි භාවනා ක්‍රම තියෙන්නේ. ඉන්දියාවේ හින්දු දර්ශනයේත් ගොඩාක් භාවනා ක්‍රම තියෙනවා. ඒ මොහොත ගැන කතා කරන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් ඒ භාවනා ක්‍රම ලෝකෙ තිබිලා තියෙනවා. ඉතින් ඒ බට පෙරදිග දර්ශනය ඇතුළත. ඉතින් අනිවාර්යයෙන්ම දැනුමක් එනකොට යම් දෙයක් අහලා තියෙනවා නම් කියවලා තියෙනවා නම් දැකලා තියෙනවා නම් ඒක මත ලොකු මොකක් හරි ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා කියන කතාව අපිට ප්‍රතික්ෂේප කරන්නට බෑ. සහ ලෝකයේ ඒ කාලවල පහළ වෙච්ච මිනිසුන් අතර මේ ධර්මයේ ප්‍රචලිත වෙලා ඒ කියන්නේ එක එක වාද විවාද මිනිස්සු අතර පැතිරිලා ගිහිල්ලා ඒ අදහස් ඔවුන්ගේ හිතවලට ආවේ නැහැ කියලා කියන්නට අපිට අයිතියක් නැහැ. ඉතින් ඒ නිසා නමුත් අපිට පැහැදිලිවම කියන්නට බෑ මේ පිරිස බුදුදහමෙන්ම පෝෂණය වුණාද නැද්ද කියලා. මොකද හේතුව එහෙම කියන්නට තරම් පැහැදිලිම සාධක අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් බුදුදහම ප්‍රචාරය වෙලා තියෙනවා. බුදුදහම ප්‍රචාරය වෙලා තියෙනවා ග්‍රීසිය පැත්තට. ඉතින් ප්ලේටෝ පවා ඒ කාලෙදී ආත්මය රූපයෙන් වන්නේ වෙච්ච ආත්මයක් ගැන කතා කරලා තියෙනවා. ඉතින් අපිට කෙනෙක්ට තර්කයක් ඉදිරිපත් කරන්නට පුළුවන් ඒවවල බලපෑම විය හැකි දෝ කියලා. නමුත් අපිට ඒකාන්ත වශයෙන් ඒවා ස්ථිර වශයෙන් කියන්නට මම පෙළඹෙන්නේ නැහැ. මේවා මේ වලින් ගත්ත දේවල්. එහෙම නැත්නම් මේක තේරෙන්න බෑ කියලා. මොකද මිනිස්යාගේ හිත කියලා කියන්නේ එහෙම තේරුමක් ගන්නට පුළුවන් දෙයක්. මනුස්ස හිතේ හැටි. ඒ නිසා මනුස්ස හිත පෙරදිගද පහළ වුණේ බටහිරද පහළ වුණේ උතුරද දකුණද පහළ වුණේ කියලා අදාළ නැහැ. සාංශාරික උපනිශ්‍රයක් තියෙන සත්වයට මේ කරුණ මේ විදිහට හිතෙන්නට පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒකාන්ත වශයෙන් නිගමනය කරන්නට බෑ මේකෙන් අරගෙන කතා කරාද නැද්ද කියන එක. නමුත් අපිට යම් ක්‍රෙඩිට් එකක් දෙන්නට වෙනවා. මොකද උන් ඒක ලස්සනට ඉදිරිපත් කරා නිසා ඒ මට්ටමට ආපු එක සම්බන්ධයෙන් අපිට ඒ විදිහට තමයි කතා කරන්නට තියෙන්නේ. ඒ නිසා මම නැහැ කියන්නෙත් නැහැ, ඕ කියන්නෙත් නැහැ. ඒ ගැන ස්ථිර නිගමනයක් දෙන්න තරම් පරිශ්‍රණයක් මම කරලා නැති නිසා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ප්‍රකෘතෝපනිශ්‍රේ ප්‍රත්‍ය කොහොමද වැඩ කරන්නේ කියලා පොඩ්ඩක් මට ප්‍රකෘතෝපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ යම් කිසි කුසල හෝ අකුසල හෝ නැත්නම් සෝබන හෝ අකුසල හෝ යම් කිසි චිත්තුප්පාදයක් හටගත්තට පස්සේ ඒ චිත්තුප්පාදේ නිරුද්ධ වුණාට පස්සෙත් යම් කිසි ගති විශේෂයක් ශක්ති විශේෂයක් අපේ సంతානෙ ඉතිරි වෙනවා. ඒ ශක්ති විශේෂයේ ගති විශේෂය පසුව පහළ වෙන චිත්ත පරම්පරාවට ලොකු බලපෑමක් සිද්ධ කරනවා. ඒ බලපෑම උඩ ඒහා සමාන සිත් ඒකට අරමුණට සමාන අරමුණු අරගත්ත සිත් පහළ වෙන්නට ඒ ශක්තිය උපකාර වෙනවා. ඒ කියන්නේ යම් කිසි චිත්තෝපාදයකින් ඒ ශක්තිය ඇති උනේ ඒ ශක්තිය නිසා ඒ බඳුම සිත් පහළ වීමටත් ඒ ගත්ත සිත ගත්ත අරමුණම හෝ ඒට සමාන අරමුණු අරගෙන පහළ වීමටත් යම් ලොකු උපකාරයක් තියෙන ගති විශේෂයක් තමයි ප්‍රකෘතෝපනිශ්‍රේ ශක්තිය කියලා අපි කතා කරන්නේ. ඒක කල්ප ගණන් సంతానගතව පැවතිලා ඒක උපකාර වෙන්නට පුළුවන්. සාමාන්‍ය ප්‍රශ්න දෙකක් තියෙන එකක් අද පාර්ලිමේන්තු සම්බන්ධව සම්බන්ධව දැන් ඔය භෞතිකවාදය දැන් වහන්සේ කිව් විදිහට දැන් මරිච්ච කෙනෙක්ගේ ඉච්ඡ වෙලා කිනුයි මේ ජීවත් වෙලා ඉන්නකොට ඊට මැරෙන්නට කියලා කලින් ගත්ත රූපේ ලොකු වෙනසක් බාහිරින් බැලුවට පේන්නේ නැති වුණා නැහැ. ඒකට ඒකෙදී මම හිතනවා වහන්සේ මත කරන්න හැදුවේ ඒ කියන්නේ තමයි මේ දෙකේ වෙනස වෙන්නේ නාමය කියලා. ඒකට නෑ මම එහෙම නෙමෙයි මම අදහස් කරේ. මම ඒක නේ අදහස් කරේ. බාහිරට පෙනෙන මේ රූපේ නෙවෙයි වෙනස තියෙන්නේ. වෙන මොකක් හරි අභ්‍යන්තරික දෙයක තමයි වෙනස තියෙන්නේ. ඒ දෙය මනස කියලා අදහස් කරා.
කට්ටියක් කිව්වා ඒක අර කිව්වාගේ රූපේම තියෙන වෙනසක්. ඒ නිසා රූපේම කොටසක් වෙන්නට ඕනේ. සමහර කෝ එක නාමය කියලා. මනස කියලා මම මෙතන අදහස් කරේ නාමයටනේ. ඒක මම කිව්වේ මේක තේරවාද කෝණයෙන් බලන්න එපා මෙතනදී. මනස කියලා අදහස් කරන්නේ භෞතිකවාදීන් ඒ රූපේ ඇති වෙච්ච වෙනස. රූප මලමිනියට වඩා රූපේ ලොකු යම් වෙනසක් තියෙනවනේ. ඒ වෙනස තමයි මනසට දායකත්වයේ දීලා තියෙන්නේ ඒ කට්ටිය හැටියට. නමුත් බැලූ බැල්මට පිටින් බලපු කෝණයෙන් වෙනසක් නැහැ දෙන්නගේ. එතකොට එහෙමනම් ඒ පේන රූපයට අමතර දෙයක තමයි මේ වෙනස තියෙන්නට ඕනේ. මට ඒකයි කියන්නට ඕනේ. පේන රූපයට අමතර දෙයක. ඒ දේ මනස. ඒ මොකක් හෝ වේවා ඒක මනස. ඒක අරූපීමය දෙයක් කියලා කිව්වා ditthවාදීන්. ඒක නැහැ ඒ රූපේම ජීවත් වෙලා ඉන්නකොට තිබිච්ච දෙයක් කියලා කිව්වා භෞතිකවාදී. එහෙම සමහර ඒකට සාමාන්‍යයෙන් මට නෑ ඒක ඒකට පැහැදිලි සාමාන්‍යයෙන් මට මතක කරන්න ඕනේ. එතකොට ඒ අර ජීවත් වෙලා ඉන්නකොටයි මම මේකේ වෙනස දැන් ඒක ශරීරයේ අභ්‍යන්තර අවයවයක ක්‍රියාකාරීත්වය නැතිවීම කියන්නේ දැන් ඒක භෞතිකවාදී විදිහට කියන්න පුළුවන් කොහාට් එක නැත්නම් ඔව් පැහැදිලි. වෙනහල වැඩ කරන්නේ නැතුව ඔක්සිජන් නැහැ. එතකොට තාම ඒකට භෞතිකවාදයෙන්ම මේ දෙකේ වෙනස කියන්න පුළුවන්. දැන් භෞතිකවාදයට විරුද්ධව කතා කරේ නෑ මම. භෞතිකවාදයට කතා කරගෙන යන්නේ. භෞතිකවාදයේ හැටියට දැන් පළවෙනි භෞතිකවාදයේදී කිව්වේ වෙනස හැසිරීමේ ඇති නැති බව. හැසිරීමම තමයි සිත කියලා කිව්වා. දැන් ඊළඟ දවසේ මම කතා කරන්නේ නෑ හැසිරීම නෙවෙයි ඊටත් වඩා වෙනස් දෙයක්. ඒක තමයි මොළය කියන තැනට එනවා දැන්. ඊට පස්සේ ඒක මොළයක් නෙවෙයි කවර හෝ දෙයකින් සෑදිච්ච ඒ යම් හැකියාවක් තියෙන ද්‍රව්‍යයක් විය යුතුයි. ඔතන තමයි භෞතිකවාදයේ නතර වෙන තැන. ඉතින් ඒ නිසා මේ තාම කතා කරලා තියෙන්නේ මම අදහස් කරේ මලමිනියේ තියෙන සහ දිවත් වෙච්ච කෙනාගේ බැලූ බැල්මට වෙනසක් නැහැ. එතකොට ඒ සමානකමේ නෙවෙයි මේ වෙනස තියෙන්නට ඕනේ වෙන මොකක් හරි සියුම් දෙයක අභ්‍යන්තර දෙයක. ඒ දෙය රූපේම කොටසක් වූ භෞතිකවාදීන් නාමයේ කොටසක් වූ අභෞතිකවාදී නැත්නම් ද්විත්වවාදී. එතකොට ඒකේ පළවෙනි දිගුව තමයි රූපේ සකස් වෙච්ච ක්‍රමයෙන් තමයි උනේ. මරණකොට ඒක මරණයේදී මොනවා කොහොම විස්තර කළාද කියලා මම දන්නේ ඇරිස්ටෝටල්. ඊට පස්සේ බිහේවියරිසම් එකේදී ඒ හැසිරීමම තමයි හැසිරීමට ඇති නැඹුරුව තමයි නාමය කියලා කතා කරන්නේ. ඊළඟ දවසේ ඒක මොළයට අපි සම්ප්‍රේෂණය කරගන්නවා. එහෙමයි සමහරවිට ඒකට සම්බන්ධව දැන් අර මේ දැන් ගෝයින් කමේට වගේ භාවනා කරනකොට අර මේ මෙතඩ් එකේදී කරනකොට මුලින් ආනාපාන සතිය වගේ කරලා යොමු කරලා ඊට පස්සේ අර ඒකේ සෙන්සේෂන් බලනවා වගේ කියනවනේ. ඒකේ සාමනාංශ කියනකොට දැන් අර ඒකේ කියන්නේ ඒතකොට අර පොඩි නලියන ගති කුමි දුවන වගේ ඒ වගේ දැනෙන ගතිය අර සිත සිුම් වෙලා ඒකේ වීම නැතිවීම ප්‍රකට වෙනවා කියන්නේ. ඒකත් භෞතිකවාදී විදිහට මම හිතන්නේ මට හිතන විදිහට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් දැන් heart එකෙන් blood pump කරනකොට ඒක එක දිගට නෙවෙයි අතට ගන්නවා පිට කරනවා. ඒකට එතනක් තියෙනවනේ pump කරනවා අනිත් පැත්තට ගන්නවා. ඒ වගේ එකක්. ඒකට ඒ වගේ sensation එක සිුම් වෙලා දැනෙන එක වෙන්න පුළුවන් කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් භෞතිකවාදී විදිහට. මෙහෙමයි ඒක හાર્ට් එකට නැතුව ඕන ක්‍රමයකින් භෞතික පැත්තෙන් කතා කරන්න පුළුවන්. මොකද හાર્ට් එකේ බීට් එකට වඩා සෙන්සේෂන් එකේ ස්පීඩ් එක වැඩි. ඒ දැනෙන සෙන්සේෂන් එක. නමුත් ඔබතුමා කිව්වා වගේ භෞතික පැත්තෙන් කතා කරන්න පුළුවන් ඕන තරම් අවස්ථා තියෙනවා. භෞතිකවාදයට ගෙන්න පුළුවන්. ඒක සම්බන්ධ වෙන ගැටලුවක් තියෙනවා. මේ පරණ පාඩම්කට සම්බන්ධයි සතියකට එක්ක සම්බන්ධ ඊළඟ ගැටලුවක් තියෙනවා. මේක මම කලින් මේ මම මාස 6-7කට විතර කලින් තුපාන්සිට දෙවත් කළා වහන්සේ අර මේ chat එකේ post එකක් දාලා ඒක පස්සෙ කතා කරන්නකෝ. ඒකේ මම අයෝග්‍ය ස්වාමීන් වහන්සේ මේ නිස්සත්ත්ව නිජීවි ශුන්‍ය කියන එකේ විස්තරය ගැන. ඒතර ඒකේදී ඔබ වහන්සේ මේ අවස්ථාවේ කිව්ව අර අභිදේයාර්ථය විධානාර්ථයයි මේ දබ්බාර්ථය ඒ තුනත් එක්ක තමයි තේරුම් ගන්න ඕනේ කියලා ඒක ඉතාලි කෙටියෙන් විස්තර කරලා පස්සෙ කතා කරන්නකෝ සම්මත. දැන් ඉතින් මේ පාඩම් වලදී කතා කරනවා නම් අද පැහැදිලි උන්ට මේ නතරට කමන්නේ මට දැනගන්න ඕන තමයි ඒ සත්ත්ව නිජීව ශුන්‍ය හරි නැත්නම් සත්ත්ව ජීව මේ ශුන්‍ය කියන එක නම් පැහැදිලි සම්බන්ධ සූත්‍රන්ව පැහැදිලි කරගන්න පුළුවන්. ඒ දෙකේ නිස්සත්ත්ව නිජීවි නැත්නම් සත්ත්ව ජීවි කියන එකේදී ඔය අර්ථ තුනේ විග්‍රහ කරගන්නේ කොහොමද වෙනම මොකද ඒක ගැටලුව එන්නේ සාමිනාස දැන් අපි ධර්මයත් එක්ක සම්බන්ධ කරලා දේශනාවලදී මේ නිතරම ඒ සත්ත්ව නිජීවි ශුන්‍ය කියන එක මේ පැහැදිලි කරනවා. ඒ වුණාට දැන් අපි සූත්‍ර කියනකොට සූත්‍ර පිටකයේදී නිස්සත්ත්ව නිජීවි කියන එකට සාමිනාස බුදුහාමුදුරුවෝ කියපු සූත්‍රවල කිසිම තැනක මම දැකලා නැහැ මේ නම් ඒ දෙක. එතකොට ඒක
සූත්‍රවල නැතුව පසුව තේරවාදයේදී අර උපන්ස කීසත් කිව්වගේ පත්ව අටුවා ටික අයවලදී තව මේ අරවට මේ ගැටෙන්නේ නැතුව අර්ථකථන එකතු වෙලා තියෙනවානේ. ඒ වගේ ආපු එකත් මොකද දැන් සත්‍ය කියන එක ගත්තොත් මේ අද කතා කරනකොට උපන්ස සත්‍ය කියලා ගන්නකොට දැන් සම්මුතියෙන් අපි සත්‍ය කියන තැන අදහස් කරන දෙයට වැඩි හාගිය ගන්න එක නිස්සත්ත්ව කියලා ගන්නකොට සමනසෙන්නේ. එතකොට අර මූලික මේ බුද්ධ දේශනාවේ නැතුව පසු ඇතුළත් එකෙන් අර සමහර දේවල්ට නිකන් පැහැදිලි කරනකොට ෆෝන්කින් ගන්නකොට නිකන් අර්ථය වෙනස් වෙන ගතියක් තියෙනවා කියලා මට පෞද්ගලිකව හිතෙනවා සාමාන්‍යයෙන්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ ගියක් කියලා ගත්තම අපිට පැහැදිලි කරන්න මේ කියනකොට එතන ගේ කියන්නේ කෙනෙක්ට නම් ඉන්න හේවනට ඉන්න තියන තැනක් කියලා. ඒක හැබැයි අපි ධර්ම විදිහට පරමේ සියුම්ම ගත්තොත් තව කෙනෙක් කියනවා නෑ නෑ එතන ගියා කියලා දෙයක් නැහැ. මෙතන කියන කඩවල ටිකක් සිම් ටිකක් පැය ටිකක් එකතු කරලා හදලා මේක මේ ගියක් කියලා නැහැ කියලා. දැන් ඇත්තට එතන ගෙයින් අර වෙන අර්ථය ටික තියෙනවනේ. ඒ වගේ දැන් සත්‍ය කියන එකේදී දැන් අනුසු සත්‍ය උච්චාරය එහෙම නැත්නම් මේ මට නිකන් ඉදිරි ඉඳලා පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන තැනකට සත්‍ය කියලා අර්ථකථන කරනවා. ඒතකොට ඒකට නිස්සත්ත්ව කිව්වොත් ඒ අර ඒතොර පොඩි ගැටලු ගතියක් එනවා වගේ මට හිතෙනවා. ඒක පැහැදිලි කරගන්න ඕනේ නහන්තන්න තර අර්ථ තුනයි ඒක උඩට ඉතිරි වෙලා ප්‍රතිහරි පැහැදිලි කරන්න තර නිස්සත්ත්ව කියන්නේ. ඒක මෙහෙමයි දැන් සත්ව කියන එකේ ක්‍රම දෙකක් නේ. ධර්ම ගොඩට සත්වයා කියලා කිව්වොත් ඒකේ කිසි අවුලක් නැහැ. ඒක ව්‍යවහාර මාත්‍රයක් නේ. නමුත් මේ ධර්ම ගොඩට සත්වයා කියලා ව්‍යවහාර කරාට බුදුවරුත් ඒක ව්‍යවහාර කරනවා. නමුත් ගැටලුව තියෙන්නේ ඒ ධර්ම ගොඩට අමත ධර්ම ගොඩක් නැස නොසිතා එක පුද්ගලයේ ක්‍රියා කරන කෙනෙක් ඉන්නවා කියලා හිතන එකනේ ප්‍රශ්නේ තියෙන උතන සත්ව කියලා. එතකොට සත්ව කියන එකෙන් අර්ථකථනය කරලා තියෙන අටුවාව මොකද්ද මේ ජීවත් වෙන සත්වයෙක් ඉන්නවා. සත්වයෙක්ගේ නැත්තම් ජීවත් වෙන සතෙක්ගේ කෙනෙක්ගේ උච්ඡේදයක් පනවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එතන අදහස් කරලා තියෙන්නේ සමහර අයට හිතෙනවා මෙතන මේ එක මිනිස්සෙක් එක පුද්ගලයෙක් මෙතන ඉන්නවා කියලා. ඒතකොට ඒක වැරදි අදහසක්. දැන් ඔතන සත්ව කියලා ගත්තම ඒක සාමාන්‍යයෙන් යොදලා තියෙන නමක්. සත්වයා කියලා කියනවා. සමහර තැන්වල තථාගත කියලා යොදලා තියෙනවා වචනේ. ඊට පස්සේ සමහර තැන්වල පුද්ගලයා කියලා යොදන්න පුළුවන්. ඒක ඉතින් අටුවාවල ඒ සමාන ලෙස අර්ථ යොදලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරලා තියෙන්නේ දැන් පටිච්චසමුප්පන්න ධර්ම ක්‍රියාවලියකට සත්වයා කියලා අපි ආරූඪ කරොත් එහෙම කවුරු හරි ඒ අවබෝධයෙන් නම් ඉන්නේ මෙතන දැන් මෙහෙම එකක්. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං නාම රූපං කියන මේ ක්‍රියාවලියට අපි සත්ව කියලා ව්‍යවහාර කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මෙහෙම සත්ත්ව විවහාරයෙන් විදර්ශනාව කරන්න පුළුවන් කෙනෙක්ට. ඒ කියන්නේ කෙස් අනිත්‍යයි කෙස් දුකයි කියලා විදර්ශනා කරන ක්‍රමයක් වෙනවා. හැබැයි එතනදී තේරුම් ගන්න ඕනේ ධාතු සමූහයක එකතුවක් තමයි කෙස් කියන්නේ කියලා. මේක කිසි ගැටලුවක් නැති තැනක්. ප්‍රතිෂේධ කරන්නේ මොකද්ද? මෙහෙම දෙයක් නැතුව මේ එක සත්වයක් කියලා කෙනෙක්. මේක තමයි ලෝකයේ තියෙන අදහස. මේක ප්‍රතික්ෂේපිතයි. අටුවාවේ නිස්සත්ත්වයි කියලා කියන්නේ මේකට නෙමෙයි. මේ දෙයට සත්වයක් කියලා පනව ගැනීම නෙවෙයි වරදක් වෙලා තියෙන්නේ. ඒක බුදුරුත් පනව ගත්ත රහතන් වහන්සේලාත් අටුවාවෙත් ඒ කතාව කියනවා. නිස්සත්ත්වයි කියලා කියන්නේ මෙහෙම කෙනෙක් නෑ. මේ අවිද්‍යාව මෙහෙම දෙයක් නෙවෙයි. සත්ව කියලා අදහස් කරන්නේ තමාම ක්‍රියා කරන තමාම උත්සාහයෙන් ක්‍රියා කරන කෙනා තමයි සත්වයා කියලා අදහස් කරලා තියෙන්නේ. එතකොට එහෙම බවක් අවිද්‍යාව ඒ නැති නිසා නිස්සත්ත්වයි. ජීවය කියලා කියන්නේ අඛණ්ඩව නොවෙනස්ව පවතින එකම දෙය. මේකට ජීව කියලා කිව්වට කිසි ගැටලුවක් නැහැ කවුරු හරි. ජීවිතේ ජීවය කියලා කිව්ව කියලා ගැටලුවක්. හැබැයි අදහස් කරලා තියෙන්නේ නාම රූප පරම්පරාවක්. මෙතන අදහස් කරන ජීවය නොවෙනස්ව පවතින දෙයක්. අවිද්‍යාව ඒ ලක්ෂණය නේ. ඒක නිර්ජීවයි. අසුඤ්ඤයි. නිට්ටයයි. නිට්ටයසාර, සුභසාර, සුඛසාර, ආත්මසාර භවෙන් තියෙන එක අසුඤ්ඤ දෙයක්. ඒක සාර දෙයක්. ඒ සාර භවෙන් ශුඤ්ඤයි හිස්. ඒ නිසා මේක ශුඤ්ඤයි. ඉතින් මේක තමයි මේ කතා කරලා තියෙන්නේ. ඉතින් එතකොට අටුවාවේ නිස්සත්ත්වයි කියලා තියෙන්නේ පටිච්චසමුප්පාදයට සත්වයා කියපු කතාව ඒක පනෝප එක නෙවෙයි.
පටිච්චසමුප්පාදයේ කියන තැන පටිච්චසමුප්පාදාංග වෙනුවට නොයනස් වන ක්‍රියා කරන සත්වයක් ජීවයක් තියෙනවා කියලා කවුරු හරි කතා කරොත් ඒක ප්‍රතික්ෂේපිතයි. ඒක තමයි එතන තියෙන වෙනස. ඒ නිසා අපි පරමාර්ථ ධර්ම සමූහයක් ලෙස තේරුම් ගත්තා කියන එක අවිද්‍යාවක් නෙවෙයි. පරමාර්ථ ධර්ම සමූහය ඒකට නමක් දුන්නත් පොදුවේ සත්‍යය යනු පරමාර්ථ ධර්ම සමූහයට නමක් දුන්නා කියන එක අවිද්‍යාවක් නෙවෙයි. සත්‍යය යනු ස්කන්ධ පහක එකතුවක් අවිද්‍යාවක් නෙවෙයි. ස්කන්ධ පහක් වෙනුවට සත්‍යයක් තමයි ඉන්නේ. මේක අවිද්‍යාවක්. මේක දෘෂ්ටියක්. ඒ නිසා ඒ නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය කියන පදවලින් අටුවා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ මේ අදහස. මේ දෙවැනි අදහස. මේක ප්‍රතික්ෂේපිතයි. ඒක බුද්ධ දේශනාවෙම ප්‍රතික්ෂේපිතයි. මේ කෙලිම කියනවානේ මෙතන සත්වේක ආත්මය මේකට සමාන පද තමයි සත්ව ආත්ම ජීව යන් ජීවන් තන් ශරීරං. එහෙම එනවනේ දේශනාවේ. ඒක සත්ව කියන වචනේ හොයාගන්න බැරි වෙයි සමහර විට. නමුත් මේකෙන් අදහස් කරලා තියෙන්නේ මෙන්න මේ කතාව. ඒ නිසා මට මේකේ කිසිදු පරස්පර භාව පේන්නේ නැහැ. මේකේ වෙනස තමයි පරමාර්ථ ධර්ම සමූහයකට යම් නමක් ආරෝපණය කිරීම පරමාර්ථ ධර්ම සමූහයක් බව දැන කිසිදු වරදක් වෙලා නැහැ. ඒක අටුවාවත් කරලා තිනවා පෙළත් කරලා තියෙනවා. හැබැයි මේ පරමාර්ථ ධර්ම සමූහයේ තැනට එක දෙයක් නැති එක දෙයක් ආරෝපණය කරලා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් ඒක පැහැදිලිවම ප්‍රශ්නයක්. අවිද්‍යාව යනු එහෙම කෙනෙක් නෙවෙයි. සංස්කාර යනු එහෙම දෙයක් නෙවෙයි. විඥාන යනු එහෙම දෙයක් නෙවෙයි කියන එක තමයි නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය කියලා කතා කරලා තියෙන්නේ. පැහැදිලිද දන්නේ? එතකොට සාමාන්‍යවංශ මේ දැන් දබ්බාර්ථය වශයෙන් ගත්තම ශුන්‍ය කියන එක ඇතුළත ඔය මෙතන විතර අටුවාවේ කියන නිස්සත්ත්‍ය නිජීවී කියන එක මේ අර ශුන්‍යතා එතන ආත්ම කියන එකට ඔය ටික දබ්බාර්ථ විදියට එන්නේ කියන්නේ එකම දබ්බාර්ථ දෙකක් තියෙනවා. සත්ත්‍ය කියන එකේ දබ්බාර්ථ දෙකක් තියෙනවා. සත්ත්‍ය කියන එකේ දබ්බාර්ථ දෙකක්. එකක් තමයි පංච උපාදානස්කන්ධයේ සත්ත්ව කියන්න පුළුවන්. අනිත් එක තමයි සත්ත්ව සංකල්පය. සත්ත්ව නිමිත්ත අර අපි හිතාගෙන ඉන්න ආත්මය. ආත්ම නිමිති ඒක ආත්මය කියලා දෙයක් නැහැ. ඒක නිමිත්තක්නේ. ඒතර මේකට සත්ත්ව කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ සත්ත්ව. ඒක උදාහරණයකට ඒක සිතෙන්ම ගත්තොත් එහෙම මේ පංච උපාදානස්කන්ධය ස්කන්ධ පහක් නිකන් අඳිමුකෝ පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය මේක තමයි සත්ත්ව නිමිත්ත. මේක සත්‍යයක් ලෙස ගත්තා. එතකොට සත්ත්ව කියන පදේහි දබ්බාර්ථය වෙන්න පුළුවන් මේ නිමිත්ත දබ්බාර්ථය වෙනලා පංච උපාදානස්කන්ධය. මේක දබ්බාර්ථය වුණොත් ඒක ප්‍රඥප්තියක්. මේක දබ්බාර්ථය වුණොත් ඒක පරමාර්ථය. එහෙනම් සමහරවිට ඒතර සමහරවිට දැන් එතන දැන් සත්ත්ව කියන වංශය දැනගත්ත ආත්ම කියන එක ඊටත් දුනියට ශුන්‍ය කියන එක එතන ආත්ම කියනවා. ඒක එතනත් ඒ දබ්බාර්ථය නේද? ශුන්‍ය කියන එකේ විරුද්ධ එක සාර කියන එක මත. ශුන්‍ය කියන එකේ සාරවත් කියන එක. සාරවන්ත. කියන තමයි ශුන්‍ය කියන එකේ තේරුම. ඒ විරුද්ධාර්ථය. ශුන්‍ය කියන එකේ විරුද්ධාර්ථය සාරවන්ත. එතකොට සාරය කියන්නේ ආත්මයට. අත්තා. ඒකේ ලක්ෂණ තමයි නිට්ටයයි. නැත්තම් ජීවත් වෙලා මැරෙනකන් හරි එක දිගට තියෙනවා. සදාතනික නොවුනත් සැපගෙන දෙනවා. වසඟේ පවත්තන්න. ඒක තමයි සාරාර්ථය. ඒතර ශුන්‍යයි කියලා ගත්තම ශුන්‍ය කියලා කියන්නේ හිස් බව නෙවෙයි. ශුන්‍ය කියලා කියන්නේ ධර්මයට. අසාරවන්ත ධර්මය තමයි ශුන්‍ය කියලා කියන්නේ. සාරවන්ත වෙනකොට ඔබ කතා කරේ පංච උපාදානස්කන්ධ ධර්ම සමූහයට නම් ස්පන්ද සමූහය. නැත්තම් සාරවන්ත කියන්නේ ආත්ම ඒක සත්ත්ව වගේම තමයි මේකටත් ක්‍රියා කරන්නට ඕනේ. ක්‍රම දෙකකට යන්න පුළුවන්. ශුන්‍ය කිව්වම ඒ ධර්මය. ඒ මොකද්ද? සාරයක් නැති සංකත වෙච්ච, අනිත්‍ය වෙච්ච, දුක්ඛ වෙච්ච, අනාත්ම වෙච්ච ධර්මයට ශුන්‍ය කියලා කියනවා. ඒකේ දබ්බාර්ථය වෙන්නේ පරමාර්ථ සංකත පරමාර්ථ ධර්මය. ශුන්‍ය කියන එකට. එමසන් බොම් පින්සන්ද ඒකට අර තව පොඩි දෙයක් කරන්නේ ඉඳලා ඒ සංකේතවල සූත්‍ර කියනකොට ඔය සත්ත්ව කියන එකට වෙනස තියෙන්නේ සාමාන්‍ය පංච පාදස්කේතනේ සත්ත්ව කියන තැනවල නිකන් අල්ප යන්නයි අනිත් තැන්වල ඔය
තථාගත කියන තැන ඒ අර්ථයෙන් මේ සත්‍ය කියනකොට මාත්‍රාන්තයන්ගේ සූත්‍ර පිටකේ දැන් අපි පාවිච්චි කරන එකේ තියෙන. ඒතර එතන අර වචන කියන්නේ භාෂාවේ වෙනසක් තියෙනවා නේද? මේ තථාගත කියන මේකද? තථාගත කියන එකයි ඒ අර්ථයෙන් වගේ සත්‍ය කියන එකයි දානකොට මාත්‍රාන්ත තයන්න දාලා සත්‍ය මේ සත්තා කියන එකද ඔය කියන්නේ? ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කියන එකනේ. මේ තථාගත කියන එකට අර්ථ දෙකක් තියෙනවා. තථාගත කියන එකට බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්, සත්වයාට කියන්න පුළුවන්. රහතන් වහන්සේටත් කියන්න පුළුවන්. ඒ බොහෝ දුරට බුදුරජාණන් වහන්සේට කියන්නේ. බුදුරජාණන් වහන්සේට සත්වයාටයි. මෙතන සත්තා කියන්නේ වෙන අර්ථයක්. මේ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කියන එක. අත්ති තථාගතෝ පරම්මරණා කියනකොට අර්ථ දෙකක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේට කිව්වා වෙන්නත් පුළුවන්, සත්වය අරමුණු කරන් කිව්වා වෙන්නත් පුළුවන්. එනසර මේ සූත්‍රවල යම මම කියනකොට සමානව මට වෙන්නේ නිකුණට සත්‍ය කියන සත්‍යය කියන එක පංච පදන් කරන ඒ වගේ සත්‍යය කියන අපි අදහස් කරනවා. ඒකටයින් වල නිකාන්තය අර මහා ප්‍රාණතයන් නේ නිකාන්තයන් නේද මේ මහා ප්‍රාණතයන් දාන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රීය ගුණය කතා කරන තැන් වලනේ. එතකොට පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට මේක විතරයි දාන්න වෙන්නේ. මම අදහස් කරේ අත්ති තථාගතෝ පරම්මරණා කියලා තියෙනව නේද? ඒකට අර්ථ ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අර්ථ ගන්න ක්‍රම. ඒක පෙළේ නැහැ. අර්ථ ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියලා අර්ථය ගන්න පුළුවන්. මේ කතා කරන සත්ව කියන එකත් අර්ථ ගන්නට පුළුවන් කියන එක මම කිව්වේ. එතන තියනවා කියන එක නෙමෙයි. ඔව්. සත්තා කියන එක අර අත්ති තථාගතෝ පරම්මරණා කියන තැන් වල නෑ. මේක හොයන්න බෑ. මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රීය ගුණය කතා කරන තැන් වල. සත්තා මේ බන්තේ භගවා ශාවකෝ හමස්මි ඒ වගේ තැන් වල නේ. තෙරුවන් අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේ ශුන්්‍යත භාවය ගැන කතා කරපු නිසායි මට මේ ප්‍රශ්නේ ආවේ. මොකද නාගර්ජුන ගේ ප්‍රකාශයක් තියෙනවා. ඒක සංස්කෘත භාෂාවෙන් ගාතාවක් වගේ තියෙන එක මට සම්පූර්ණයෙන් කියවන්න බැරි වෙයි. ඉංග්‍රීසියෙන් ඒක ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. All is possible when emptiness is possible. Nothing is possible when emptiness is impossible. ඉතින් මට අහන්න ඕන මේ මොකද මේ නාගරජුනෝ සලකනවා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් පස්සේ බුද්ධ ධර්මයේ ගැන ලියපු හොඳම දාර්ශනිකයා කියලා. ඉතින් මම දන්නේ ඔබ වහන්සේ මීට කලින් දේශනවල එයාගේ ගැන කිව්වද කියලා මට මේ මුල කාණ්ඩය අහන්න බැරි වෙච්ච නිසා. ඉතින් මම අහන්නේ මේ මෙතන තියෙන මේ ශුන්‍යතේ විස්තර කිරීම මට තේරුණේ වැරදි කියලා. ඒක ඔබ වහන්සේ ඒක කරුණා කරලා පැහැදිලි කළා. ඒක තේරවාදේ නෙමෙයි. ඒ කියන්නේ ශුන්‍ය කියනකොට අර්ථ දෙකක් තියෙනවා. ශුන්‍ය කියන පදයේ අර්ථ පහකට විවරණය කරන්න පුළුවන්. මම ඒක විවරණය කළා දුන්නා මම හිතන්නේ 28 29 වගේ පාඩම්වල 27 28 වගේ පාඩම්වල සභාවේන ශුන්‍යං රූපං සභාවේන ශුන්‍යං කියලා මාතෘකාවක් ඇති. දැන් නාගාර්ජුන කතා කරනකොට ශුන්‍ය දෙකක් තියෙනවා. සභාවේන ශුන්‍යං සභාව ලක්කනේන මෙතන මේ සභාව ලක්කන හරිය මොකක් හරි මට මේ වචනේ හරියටම මතක් වෙන්නේ මේ අදහස තමයි තියෙන්නේ මේ කියන අදහස හරිය මේ වචනේ සමහරට වෙනස් වෙන්න පුළුවන් සභාවේන ශුන්‍යං කියලා කිව්වේ අර අපේ අර කලින් මහත්මයා අහුවා වගේ බුදුරජාණන් වහන්සේ අපි සාමාන්‍ය ලෝකයා හිතාගෙන ඉන්නේ මෙතන දිගටම සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ මේ සත්‍ය පුද්ගලයයි සලකන මේ තැන උන්වහන්සේගේ අදහස උනේ බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍යය පුද්ගලයයි සලකන තැන තියෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන විඥාන නිසා නාම රූප මේ ආදී ලෙසට පටිච්චසමුපාදයක් ඒ නිසා සත්වයක් නැහැ කියලා අවබෝධ කර ගැනීම තමයි ස්වභාව ශුන්‍යය කියලා ගන්නෙ ස්වභාව ශුන්‍යය හරනේ ඊට පස්සේ එතකොට මේකේ හැටියට අවිද්‍යාව ඇත සංස්කාර ඇත විඥානේ ඇත නාම රූප ඇත සත්වයා කියන තැන තියෙන ධර්ම සමූහයක් සත්වයක් නෙවෙයි අපි හිතන් ඉන්න සත්වයා නැහැ ඊළඟට ස්වභාව ලක්ෂණේන ශුන්‍යං කියන එක ඊට වඩා ගැඹුරුයි ඔහුගේ හැටියට දැන් ඔන්න අවිද්‍යාව නිසා සංස්කාරය හටගත්තා කියලා කියන්නකෝ ඔහුගේ තර්කය තමයි අවිද්‍යාව නිසා සංස්කාරය හටගන්නකොට අවිද්‍යාවෙන් කළා තියෙන උපකාරයක් පෙර නොතිබිච්ච සංස්කාරයක් තමයි හටගෙන තියෙන්නේ අලුතෙන්
ඒ කියන්නේ අවිද්‍යාව නිසා හටගත්ත නොතිබිච්ච සංස්කාරයක් හටගත්තා. ඔහුගේ තර්කය ඔහුගේ කියන්නේ ඔහුව විවරණය කරන මේ මාධ්‍යමික දර්ශනය ඔහු මොන තර්කයේ හිටියද කියලා පැහැදිලිවම කියන්න අමාරුයි මූල මාධ්‍යමික කාර්යකාව අනුව. නමුත් ඔහුව මේ විදිහට අර්ථකථනය කරලා දෙනවා පැහැදිලිවම. එතකොට මේකේ න තර්කයක් තමයි නොතිබිච්ච දෙයක් යමක් හට ගන්නවා නම් විය හැකි දේවල් දෙකක් තියෙනවා. තිබ්බ ධර්මයකක් ඇතුලෙන් එළියට ආව වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ඒක හට ගැනීමක් නෙවෙයි කලින් තිබිලා තියෙනවා. අවිද්‍යාවෙන් සංස්කාර කැඩිලා ආවා. සංස්කාර මතු වුණා නම් සංස්කාරය අවිද්‍යාවේ කලින්ම තිබිලා තියෙනවා. එහෙමනම් ඒක හට ගැනීමක් නෙවෙයි. දෙවෙනි පොසිබිලිටිය තමයි අලුතෙන්ම හට ගන්නවා. අලුතෙන්ම හට ගන්නකොට කවුද මේ හට ගැනීමේ ක්‍රියාවේ කර්තෘ කියලා අහුවම අවිද්‍යාව නෙමෙයි කර්තෘ. අවිද්‍යාව හේතුව. අත හේතු කර්තෘ. හේතු කර්තෘ කිව්වත් කමක් නැහැ. හේතු කත්තා කියලා සමහර තැන් වල තියෙනවා. නැත්නම් ඒක ඇත්තටම හේතුව කියලා කියන්නට වෙන්නේ. අවිද්‍යාව හේතුව. ව්‍යාකරණ අනුකූලව. කර්තෘ වෙන්නේ හට ගැනීමේ ක්‍රියාවේ කර්තෘ වෙන්නේ සංස්කාරමයි. මොකද ඔහුමයි හටගෙන තියෙන්නේ. අවිද්‍යාව උපකාරයක් දුන්නා විතරයි. මේ කියන්නේ සොයන් ජාත තමන්ම හටගත්ත එකක් නේද? නොතිබිච්ච දෙයක් කොහොමද තමන්ම හටගන්නේ? මේ විය නොහැක්කක්. මේ තමයි නාගාර්ජුනගේ නැත්නම් මාධ්‍යමික දර්ශනයේ පදනම. ඒ නිසා අවිද්‍යා සංස්කාර කියන ධර්මත් සත්‍ය වශයෙන් නොතිබිය යුතුයි. තිබීමේ සම්භාවිතාවක් නැහැ කියන එක තමයි මෙහි පදනම. මේක හරි ගැඹුරු දර්ශනයක්. ස්වභාව ලක්ෂණේන ශුන්‍යං කියලා කිව්වේ ඒ කියපු අවිද්‍යා සංස්කාර විඥාන ආදී ධර්මත් ඇත්තේ නැත. තේරවාදීන් ඉන්නේ එතන නෙවෙයි. තේරවාදීන්ගේ හැටියට අලුතෙන් හට ගන්නවා. පෙරනොත් අහුත්වා සම්භූති. අවිද්‍යාව සංස්කාර උපකාරකයි. හැබැයි සංස්කාර අලුතෙන්ම හට ගන්නවා කියලා සංසිද්ධියක් තියෙනවා. ඒක අවිද්‍යාව උපකාර වුණා විතරයි. හැබැයි ඒ ක්‍රමයෙන් ගියත් තේරවාද ක්‍රමයෙන් ගියත් කර්තෘ කවුද කියලා අහුවොත් කර්තෘ කවුද කියලා අහුවොත් කියන්න වෙන්නේ සංස්කාරමයි. පටිච්ච සමුප්පාද කියන වචනේ දෙවෙනි නිර්වචනය ඒකනේ. අවිනාභාවී හුත්වා සමුප්පාද උපදීම. සංස්කාර අවිද්‍යාව අතනොහැර හට ගන්නවා. අත නොහැරීමේ ක්‍රියාව කරෙත් හට ගැනීමේ ක්‍රියාව කරලා තියෙන සංස්කාරමයි. අවිද්‍යාව උපකාර ලැබලා තියෙන සංස්කාර හටගෙන තියෙන සංස්කාර. එහෙනම් හට ගැනීම වෙලා තියෙන සංස්කාරමයි. ඒක සොයන් ජාත භාවයක් එතන තියෙනවා. හැබැයි අපි සොයන් ජාත කියලා කියන්නේ අවිද්‍යාව තිබුණ නැත්නම් හටගන්නේ. ඒතර ථේරවාදයේ ප්‍රතිෂේධිත සොයන් ජාත භාවය හේතුවකින් තොරව හේතුවක උපකාරයකින් තොරව හට ගැනීම. මාධ්‍යමික දර්ශනයේ බුදුරජාණන් වහන්සේගේ දේශන මාධ්‍යමික ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මාධ්‍යමික දර්ශනයේ උන්වහන්සේගෙන් පැවතාපු ශ්‍රාවක පිරිස එකම කට්ටියනේ බෙදලා තියෙන්නේ. මේ මාධ්‍යමික දර්ශනයේ මාධ්‍යමික ආචාර්යවරුන්ගේ අදහස් තමයි උපකාර ලැබ හෝ නොලැබ මොනම ක්‍රමයකින්වත් අලුතෙන් හට ගන්නවා කියන එකක් විය නොහැකි. ස්වයං ජාත භාවයක් නෑ. ඒතොර ඒ ස්වයං ජාත භාව දෙකම ප්‍රතික්ෂේපිතයි. තේරවාදී ප්‍රතික්ෂේපිතය නැති තියෙන්නේ එක ස්වයං ජාත භාවය. හේතුවකින් තොරව ස්වයං ජාත වීම. නැත්නම් හේතුවක් සහිතව ස්වයං ජාත වීම ප්‍රතික්ෂේපිත කළා නෑ. ඒතොර ඒකට ස්වයං ජාත කියලා තේරවාදී කියන්නේ නෑ. නමුත් ගැඹුරින් බැලුවම මේක ස්වයං ජාත බවක් තමයි. ඉතින් මේ දෙක තමයි මේ දර්ශන දෙකේ වෙනස. ඉතින් ශුන්‍යතාවාදය කියලා අහලා ඇති ප්‍රසිද්ධ අතිශය ප්‍රසිද්ධයි ශුන්‍යතාවාදය. බුදුදහමේ තියෙන ශුන්‍යතාවයේ නාගාර්ජුන පාදයන්ගේ ශුන්‍යතාවයේ ඔහුගේ ශිෂ්‍යයෝ නානා ක්‍රමවලට මූද මාධ්‍යමික කාර්යකාව විස්තර කරලා තියෙනවා. සම්පූර්ණයෙන් පරස්පර විරෝධීව විස්තර කරපු ගෝලයෝ ඉන්නවා. ගෝලයෝ කියන්නේ සංඝ පරපුරේ කට්ටිය ඉඳලා තියෙනවා. නමුත් මේක පිළිගත් අදහසක් ඒ පරපුරේ තියෙන. ඒ නිසා ඒ ශුන්‍යතාවයේ ථේරවාද ශුන්‍යතාවයට වඩා වෙනස් කියන එක තමයි කියන්නට තියෙන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ මම වැදගත් කරුණක් කියලා ඉගෙන ගන්න උන්වහන්සේගෙන් අද මේ ප්‍රශ්නේ ඇහිම නිසා ප්‍රශ්නේ ඇහුවේ මගේ යාළුවා ඒ වල පිළිච්චකට මොකද මම නාගාර්ජුන ගැන කිසිම බෑදීමක් මගේ තිබුණේ නැහැ. මම කියවල නැහැ. බොහොම පින් ස්වාමීන්. හොඳයි. තෙරුවන්. එහෙමනම් අද දවසේ අපි පාඩම අවසන් කරනවා. අනිද්දා නැවත මේ පාඩමට අදාළම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු